අපි සංඛ්‍යා රටා කියලා කියන්නේ එතකොට මේ සංඛ්‍යා යම් කිසි පිළිවෙලකට සංඛ්‍යා ලියන එකට තමයි අපි සංඛ්‍යා රටා කියලා දක්වලා තියෙන්නේ. එතකොට මේ රටාවේ තියෙන සෑම සංඛ්‍යාවක්ම එතකොට මේ පළවෙනි රටාවේදී තියෙනවා සෑම සංඛ්‍යාවක්ම 3 කියලා තියෙන්නේ. එතකොට අපිට කිසිම දෙයක් හිතන්න ඕනේ නැහැ. ඕනම පදයක් එතකොට 3 තමයි. ඒක 100 වෙනි පදෙත් 3, 1000 වෙනි පදෙත් 3, ඒක ලක්ෂය වුණත් ඒ 3 හැම එකම ඒ පදේ කියන එක 3 තමයි මේ සංඛ්‍යා රටාවේ තියෙන්නේ. එතකොට මේ අවස්ථාව ඉතාම සරල කියලා දක්වලා තියෙන්නේ ඒකයි. හැම පදයක්ම 3 හින්දා තමයි මේ සංඛ්‍යා රටාව ඉතාම සරලයි කියලා දක්වලා තියෙන්නේ. කිසිම දෙයක් අපිට හිතන්න අවශ්‍ය නැහැ. ඕනම පදයක් කවුරු හරි ඇහුවොත් අපිට කියන්න පුළුවන් මේකේ කෝටි වෙනි පදේ කීයද ඇහුවොත් ඒකත් 3. ඒක ලක්ෂ 10 කියන එක කීයද ඇහුවොත් එහෙම ඒකත් 3. ඒක 100 වෙනි පදේ කීයද ඇහුවොත් ඒකත් 3. හැම දෙයක්ම 3. එතකොට ඊටාම සරලයි. ඕන කෙනෙක්ට උත්තර දෙන්න පුළුවන් මේකේ කී වෙනි පදේ ඇහුවත් අපිට කෝටි වෙනි පදේ ඇහුවත් කියන්න පුළුවන්. කෝටි 10 වෙනි පදේ ඇහුවත් කියන්න පුළුවන්. ඕන පදයක් අපිට කියන්න පුළුවන් කෙලින්ම හැම එකම 3යි. ඒක නිසා තමයි මේක මේ ඊටාම සරලයි කියලා දක්වලා තියෙන්නේ. ඕනම පදයක් අපිට පහසුවෙන් කියන්න පුළුවන්. ඒ මොකද ඕනම පදයක් මේකේ 3 හින්දා. ඊළඟ එක බැලුවොත් එහෙම දෙවන සංඛ්‍යා රටාවේ මුල් සංඛ්‍යාව 2 වන අතර ඉන්පසු සෑම සංඛ්‍යාවක්ම ලැබෙන්නේ ඊට පෙර ඇති සංඛ්‍යාවට 2ක් එකතු වීමෙන් කියලා දක්වලා තියෙනවා. එතකොට මුල් සංඛ්‍යාව 2යි මුල් පදයේ 2යි ඒකට 2ක් එකතු වුණාම 4යි 4ට 2ක් එක්ක වුණාම 6යි 6ට 2ක් එක්ක වුණාම 8යි 8ට 2ක් එක්ක වුණාම එතකොට 10යි කියන ඒ පිළිවෙලට තමයි මේ සංඛ්‍යා රටාව තියෙන්නේ. ඊළඟ කොටස බැලුවොත් එහෙම තුන්වෙනි අවස්ථාව තුන්වන රටාවේ මුල් සංඛ්‍යාව 5 වන අතර ඉන් පසු ඇති සෑම සංඛ්‍යාවක්ම ලැබෙන්නේ ඊට පෙර ඇති සංඛ්‍යාවට 3ක් එකතු කිරීමෙන් කියලා දක්වලා තියෙනවා. එතකොට අපි ඒ ටික මුලින් කතා කරා. අපි ඒක ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙන මේ සංඛ්‍යා රටා කියන එක. ඒ කොහොමද ඒ මුල් පදය ඊළඟට ඒක අපි දක්වන්නේ කොහොමද කියන එක අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ කොටසේදී. මේක ටික අපි මේක ලියලා තියෙන චුට්ට පොඩ්ඩක් කියවලා අපි ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. හතරවන සංඛ්‍යා රටාවේ මුල් සංඛ්‍යාව 2යි ඉන්පසු සෑම සංඛ්‍යාවක්ම ලැබෙන්නේ ඊට පෙර සංඛ්‍යාව 2කින් ගුණ කිරීමෙන් කියලා දක්වලා තියෙනවා. එතකොට මුල් සංඛ්‍යාව 2යි ඊට පස්සේ හතරවෙනි කොටස ගැන කියන්නේ මුල් සංඛ්‍යාව 2යි ඊට පස්සේ හැම එකක්ම 2කින් ගුණ කරාම 2 2කින් ගුණ කරාම 4යි 4 2කින් ගුණ කරාම 8යි 8 2කින් ගුණ කරාම 16යි 16 2කින් ගුණ කරාම 32යි. එතකොට මේ මුල් සංඛ්‍යාව 2කින් ගුණ කරාම තමයි එතකොට ඊළඟ සංඛ්‍යාව ලැබෙන්නේ කියන එක තමයි දක්වලා තියෙන්නේ. ඊළඟට 5 වන 6 වන රටාවල ඒවටම ආවේනික ලක්ෂණ තියෙයි කියලා දක්වලා තියෙනකොට 5 වෙනි සංඛ්‍යා රටාව බැලුවොත් එහෙම දූල පුතාලට මේකෙදි 1 1 2 2 3 3 4 4 5 5 කියලා දක්වලා තියෙනවා. මේක මේ සංඛ්‍යා රටාවටම එතකොට ආවේනික දෙයක් කියලා දක්වලා තියෙන එක. ඊළඟ එකත් එහෙමයි 1යි දෙවෙනි එකේ 2යි තුන්වෙනි එකේ 3යි හතරවෙනි එකේ 4යි ඊළඟට දූල පුතාලට මේක ඕන පස්වෙනි එකේ 5ක් තියෙයි කියන ඒක දූල පුතාලට හොඳින් තේරුම් ගන්න පුළුවන්. ඒක ඒ සංඛ්‍යා රටාවටම ආවේනික ලක්ෂණයක් කියන එක තමයි දක්වලා තියෙන්නේ. එතකොට සංඛ්‍යා රටාවල ඇති සංඛ්‍යා සඳහා පද කියලා අපි කියනවා කියලා දක්වලා තියෙනවා. එතකොට මේවා කවදාකවත් එතකොට සමහර වෙලාවට මේ කීවෙනි පදයේ මේ 10 වෙනි පදයේ මොකද්ද? ඒ 50 වෙනි පදේ මොකද්ද එහෙම අපිට අහන්න පුළුවන්. ඒක නිසා මතක තියාගන්න ගණිතයේ ගොඩක් දේවල් මතක තියාගන්නවට වඩා ගණන් හදලා පුරුදු වෙන එක තමයි ඉතාම වැදගත් වෙන්නේ. නමුත් මේකෙදි මේ සංඛ්‍යා රටාවල තියෙන සංඛ්‍යා සඳහා එතකොට මේ පද කියලා භාවිතා කරනවා කියලා. එතකොට පළවෙනි පදය, දෙවෙනි පදය, තුන්වෙනි පදය, හතරවෙනි පදය, පස්වෙනි පදය, හයවෙනි පදය එහෙම ඒ කොටසට තමයි අපි සංඛ්‍යාවට තමයි අපි පද කියලා කියන්නේ. ඊළඟ එක බැලුවොත් එහෙම නිදසුන් ලෙස ඉහත පළවන රටාවේ සෑම පදයක්ම 3 වෙනවා කියලා දක්වලා තියෙනවා. එතකොට ඒක කලින් කිව්වා වගේ පළවෙනි පදයක් 3යි, දෙවෙනි පදයක් 3යි, තුන්වෙනි පදයක් 3යි, හතරවෙනි පදයක් 3යි, පස්වෙනි පදයක් 3යි, හයවෙනි පදයක් 3යි. එහෙම හැම පදයක්ම 3යි කියලා අපි කලින් කතා කරා පළවෙනි සංඛ්‍යා රටාවේදී. ඊළඟ එක බැලුවොත් එහෙම දෙවන රටාවේ
ඊළඟ කොටස බැලුවොත් එහෙම දෙවන රටාවේ මුල් පදය එනම් පළමු වන පදය දෙකද දෙවන පදය හතරද තුන්වන පදය හයද ආදී වශයෙන් වෙනවා කියලා දක්වනවා. එහි පළමු පදයට පසු සෑම පදයක්ම ලැබෙන්නේ ඊට පෙර පදයට දෙකක් එකතු වීමෙන් කියලා දක්වලා තියෙනවා. එතකොට මේකෙදී මේ පදය කියන එක ගැන තමයි අපි කතා කර කලින් අවස්ථාවේදී එතකොට මුලින්ම තියෙන පදයට අපි කියනවා මුල් පදය කියලා. එතකොට මේකේ පළවෙනි පදය කියලාත් දක්වලා තියෙනවා. එහෙම නැත්නම් මුල් පදය කියලාත් කියලා තියෙනවා. එතකොට මේ රටාවේ එතකොට මුල් පදය කියන එක තමයි මුලින්ම තියෙන පදය කියන එක. එහෙම නැත්නම් අපි ඒකට පළවෙනි පදයක් කියනවා. එතකොට දෙවෙනි පදය කියලා කියන දෙවෙනියට තියෙන එක තුන්වෙනි පදය කියනවා තුන්වෙනියට තියෙනවට ඒක දූල පුතාලා හොඳින් මතක තියාගන්න. මොකද විභාගයේදී කදී එහෙම ප්‍රශ්නයකට අහන්න පුළුවන් මේ 100 වෙනි පදේ මොකද්ද? එහෙම ඒ වගේ යම් අගයක් දීලා ඒ පදය මොකද්ද කියන එක අහන්න පුළුවන්. ඒක නිසා පදය කියලා කියන්නේ මේ ඒ ස්ථානය කියන එක අපි ඒ 100 වෙනි පදේ කිව්වොත් 100 වෙනි ස්ථානයේ තියෙන ඒක සංඛ්‍යාව තමයි අහන්නේ කියන එක දූල පුතාලා හොඳින් මතක තියාගන්න. ඊළඟ කොටස බැලුවොත් එහෙම තුන්වන රටාවේ මුල් පදය එනම් පළමු වන පදය කියලා දක්වලා තියෙනවා 5ද දෙවන පදය 8ද තුන්වන පදය 11ද ආදී වශයෙන් දක්වලා තියෙනවා කියලා. එතකොට මේ පදය කියන එක තමයි තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ මේ කොටසේදී. පදය කියන එක දූල පුතාලට තේරුම් කරන්න තමයි මේ මුල් පදය කියලා දක්වලා තියෙන්නේ. දෙවෙනි පදය එතකොට තුන්වෙනි පදය කියලා මෙහෙම දක්වලා තියෙන්නේ. දූල පුතාලට මේ පදය කියන එක සංඛ්‍යා රටාවේ ඒ එක තියෙන මේ සංඛ්‍යා පොලිමේ ඒ පළවෙනි එකට කියනවා පළවෙනි පදය පළමු පදය එහෙම නැත්නම් දෙවෙනි පදය තුන්වෙනි පදය හතරවෙනි පදය පස්වෙනි පදය හයවෙනි පදය හත්වෙනි පදය අටවෙනි පදය එහෙම අපි ඒවට පද කියලා තමයි කියන්නේ. එතකොට මේකෙදී ඉතුරු කොටසත් පැහැදිලි කරලා තියෙනවා හතරවන රටාවේ පළමු පදයට පසු සෑම පදයක්ම ලැබෙන්නේ ඊට පෙර පදය දෙකෙන් ගුණ කිරීමෙන් කියලා දක්වලා තියෙනවා. එතකොට මම කලිනුත් කිව්වා මේ කොටසේදී දූල පුතාලා හොඳින් තේරුම් ගන්න ඕන පදය කියන එක මොකක්ද කියන එක තමයි තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ. එතකොට මේ ආදී වශයෙන් 5 වන හා 6 වන රටාවල පද ලැබෙන ආකාරද විස්තර කරන්න පුළුවන්. නමුත් ඒව තරමක් සංකීර්ණ වෙන්න පුළුවන් කියලා දක්වලා තියෙනවා. එතකොට මේක අපි පස්සට කතා කරනවා. ඒක නිසා මේකෙදි දූල පුතාලා තේරුම් ගන්න වැදගත් වෙන්නේ එතකොට සංඛ්‍යා ගණිතයේදී හැම නිතරම මේ ගොඩක් දේවල් මේක විස්තර කරලා තියෙනවා. නමුත් ඒකේ අන්තර්ගතය ඊටාම කුඩයි. අපි මෙතෙක් වෙලා කතා කරේ යම් කිසි ඉලක්කම් පේලියක් මෙහෙම පිළිවෙලට තියෙනකොට ඒකට අපි සංඛ්‍යා රටාවක් කියලා කිව්වා. ඒකේ මුලින්ම තියෙන එකට මුල් පදේ කිව්වා. දෙවෙනි එකට දෙවෙනි පදේ එහෙම මේ හැම එකකටම මේ සංඛ්‍යාවකට අපි පදේ කියලා කියන්නේ. ඒක තුන්වෙනිට තියෙන එකට තුන්වෙනි පදේ හතරවෙනියට තියෙන එකට හතරවෙනි පදේ කියලා එහෙම කියනවා කියන මේ ටික විතරයි අපි දැනට ඉගෙන ගත්තේ. ඇත්තටම මේ කොටස විතරයි අපි දැනට ඉගෙන ගත්තේ. එතකොට ගොඩක් දේවල් ලියලා තියුණාට අපිට මතක තියාගන්න තියෙන ඊටාම පොඩි කොටසක්. ඒක නිසා ගණිතයේදී කොටස අනිවාර්යයෙන්ම කටු සටහනක් හරි මොකක් හරි හදාගෙන ඒක භාවිතා කරලා ගණන් ගොඩක් හදන එක ඉතාම වැදගත් වෙනවා. ඒක එතකොට මේකෙදි අපි ඊළඟ කොටස ගියොත් එහෙම ඉහත දැක්වෙන රටාවල පද කොමා ලකුණු වලින් වෙන් වී ඇති බවත් අවසානයේ තිත් තුනක්ම තබා ඇති බවත් නිරීක්ෂණය කරන්න කියලා දක්වලා තියෙනවා. එතකොට මේ සංඛ්‍යා රටාවල එතකොට පද කොමා කියලා කියන්නේ මෙහෙම කොමාවක් දාලා තියෙන එකකින් මෙතන මේ කොමාවක් දාලා තියෙනවා ඊළඟට මේකේ එහෙම කොමාවක් දාලා තියෙනවා එක සංඛ්‍යාවකයි අනිත් සංඛ්‍යාවයි අතරේ. ඊට අමතරව එතකොට මේකෙදී එතකොට සංඛ්‍යා රටාවල් එතකොට එවල පද සංඛ්‍යා රටාවල ඒ පද කොමා ලකුණු වලින් වෙන් වෙලා තියෙනවා. ඒක වැදගත් කොටසක්. එතකොට මේක දූල පුතාලා මේක දැනගත්තයි කියලා මේක විතරක් දැනගත්තයි කියලා අනිත් දේවල් වගේ නෙවෙයි මේක විතරක් දැනගත්තයි කියලා විභාගෙදී ලකුණු වෙන්නේ නැහැ. නමුත් අපි විභාගිකදී ලියනකොට මේක භාවිතා කරන්න වෙනවා ගානක් හදලා ඒකේ අපි පද ටික ලියනකොට අනිවාර්යයෙන්ම ඒව අතර කොමා දාන්න වෙනවා. එතකොට මේකේ උනත් මේ පද අතර එතකොට අපි කොමා දාන්න ඕන. එතකොට ඒක නිසා මේක මතක තියාගන්න ඕන.
නමුත් මේ කොටස විතරක් දැනගත්තයි කියලා කිසිම එහෙම ලකුණක් හම්බ වෙන්නේ නැහැ ඇත්තටම. ඒක විතරක් දැනගත්තයි කියලා. ඒක නිසා මේකත් දැනගන්න ඕන මේ කොටසත් ඒ වගේම අපි ගණන් හදන්නත් හොඳින් පුළුවන් වෙන්න ඕන. ඒ ගණන් හදලා ඒ අපි සංඛ්‍යා රටාව ලියනකොට ඒව අතර අපි මේක භාවිතා කරන්නේ. ඒක නිසා මේක ඒ ගාන හදලා ඒකේ තුල අපි භාවිතා කරන පොඩි කොටසක්. ඒක නිසා මේ කොටස දැනගත්තේ නැත්නම් ඒ ගාන හදලා අපි ගත්තු උත්තරේ කියන එක අපිට අපි මහන්සි වෙලා ගත්ත උත්තරේ අපිට මේ ආකාරයට පිළිවෙලට ලියලා ඒ උපරිම ලකුණු වලට යන්න බැරි වෙනවා. ඒක නිසා දූල පුතාලා අපි මේ කලින් කතා කරපු මේ සංඛ්‍යා රටාවක් කියන්නේ මොකද්ද? ඒකේ පදය කියලා කියන්නේ මොකද්ද? ඊළඟට අපි මේ සංඛ්‍යා රටාව කොහොමද පෙන්වන්නේ කියන එක හොඳින් දැනගන්න ඕන. ඒක නිසා තමයි මේක මේ දක්වලා තියෙන්නේ කොමා ඒ කියන්නේ පද සංඛ්‍යා රටාවේ පද අතර කොමා ලකුණු දානවා කියලා දක්වලා තියෙන්නේ ඒක. ඒක නිසා ඒ සංඛ්‍යා රටාවේ පද අතර කොමා ලකුණු දානවා කියලා දක්වලා තියෙනවා. එතකොට මේකෙදි මේ කොමා කියන ලකුණු දානවා කියන එක හොඳින් මතක තියාගන්න. ඒක නිසා අපි මෙතෙක් වෙලා කතා කරේ සංඛ්‍යා ඒ පිළිවෙලකට අපි හැඩ ගැස්සුවාම ඒකට සංඛ්‍යා රටාවක් කියන එක අපි මුල් කොටසේදී කතා කරපු සංඛ්‍යා රටාව කියන එක. එතකොට සංඛ්‍යා රටා මුලින්ම අපි කීපයක් දක්වලා දුන්නා. එතකොට ඒකෙදි ඒ පළවෙනි එකට පළවෙනි පදේ කියලා කිව්වා. අපි අනිත් ඒවාට ඒ ස්ථානය කියලා පදේ කියලා කියනවා කිව්වා. ඊළඟට අපි ඒව අතර කොමාවක් දාලා අපි ඒක රටාව දක්වනවා කියලා අපි කතා කරා. ඊළඟ කොටස බැලුවොත් එහෙම අවසානයේ තිත් 3ක් තබා ඇති බව. එතකොට මේක ඊළඟ වැදගත් කොටස. අවසානයේ සංඛ්‍යා රටාව අවසන් වෙනකොට මොකද වෙලා තියෙන්නේ? තිත් 3ක් තබලා තියෙනවා කියලා දක්වලා තියෙනවා. එතකොට සංඛ්‍යා රටාව අවසන් වෙනකොට තිත් 3ක් දක්වලා තියෙන කියන මේකත් ඊටාම් වැදගත් වෙනවා. එතකොට දූල පුතාලට ඒ කොටස අපි මේ පාඩමේදී ඉගෙන ගන්න කොටස අනිවාර්යයෙන්ම කොහේ හරි ලියලා තියන්න. ඒක ඊටාම් වැදගත් වෙනවා. මේ ගණිතය කියන දේ හැමනිතරම පොත කියව ගණන් හදන එක නෙවෙයි. ඒකේ වැදගත් කොටස ලියලා තියලා ඒක භාවිතා කර අපි ගණන් හදන එකයි වැදගත් වෙන්නේ. එතකොට අපි මේකෙදි ඊළඟට ඉගෙන ගත්තේ මේකේ පදය කියන එක අපි ඉගෙන ගත්තා. පදේ කියන එක අපි ඉගෙන ගත්ත ඒක එකක්. එතකොට ඊළඟට කොමා වලින් අපි ඒ පද වෙන් කරනවා කියලා ඉගෙන ගත්ත දෙක. ඊළඟට ඒ සංඛ්‍යා රටාව අවසන් වෙනකොට අපි අන්තිමට තිත් 3ක් තියෙනවා කියලා තිත් 3ක් දක්වනවා කියලා අපි ඉගෙන ගත්තා. එතකොට ඒක තුන්වෙනි එක මෙතනදී ඉගෙන ගත්තු. මෙය සාමාන්‍යයෙන් සංඛ්‍යා රටා ලියා දක්වන ආකාරය කියලා දක්වනවා. තිත් 3ෙන් දැක්වෙන්නේ රටාව දිගටම පවතින බව කියලා දක්වලා තියෙනවා. එතකොට මේවා පාඩම් කරන්න අවශ්‍ය නැහැ. ඇත්තටම මේවා විභාගෙදී අහන්නේ නැහැ මොකද්ද තිත් 3කින් මොකද්ද කරන්න තියෙන්නේ කියලා. කවදාකවත් අනිත් ප්‍රශ්න වගේ අහන්නේ නැහැ ඇත්තටම. ඒක නිසා දූල පුතාලා ඒක නිසා දැනගන්න ඕනේ නැහැ කියන එක නෙවෙයි කියන්නේ මෙතන. තිත් 3ක් දාන්නේ මොකද කියලා දූල පුතාලා දැනගන්න ඕන. නමුත් ඒවා කටපාඩම් කරන්න නෙවෙයි තියෙන්නේ. එතකොට දූල පුතාලට හොඳින් තේරෙනවා මේකෙදී අපි කලින් අවස්ථාවේදී කතා කරපු මේ සංඛ්‍යා රටා කියන එක මේ සංඛ්‍යා රටාව 3 3 3 3 3 කියලා දක්වලා තියෙනවා. එතකොට දූල පුතාලට තේරෙනවා මේ සංඛ්‍යා රටාව මෙතනින් ඉවර වෙන්නේ නැහැ. මම කලින් කිව්වා මේකේ 100 වෙනි පදෙත් 3, 1000 වෙනි පදෙත් 3, ලක්ෂය වුණත් 3, දසලක්ෂය වුණත් 3, කෝටි වෙනි එකත් 3 කියලා. එතකොට මේ සංඛ්‍යා රටාව මෙතනින් ඉවරයක් වෙනවා කියලා කියන්න බෑ දූල පුතාලට කොහෙන්වත්. ඒක ලක්ෂෙදිත් ඉවර වෙන්නේ නැහැ. ඒක ලක්ෂ 10දිත් ඉවර වෙන්නේ නැහැ. කෝටියෙදිත් ඉවර වෙන්නේ නැහැ. බිලියනෙදිත් ඉවර වෙන්නේ නැහැ. ට්‍රිලියනෙදිත් ඉවර වෙන්නේ නැහැ. එතකොට මේක මේ සංඛ්‍යා රටාව ඉවරයක් නැහැ කියන එක තමයි ඒකෙන් තේරුම් යන්නේ. අපි ඒක කොහොමද පෙන්වන්නේ කියලා කිව්වොත් එහෙම එතකොට මේකෙදි මේ දක්වලා තියුණු සංඛ්‍යා රටාවේ දක්වලා තියුණු අවස්ථාවේ අපි බැලුවොත් එහෙම මේක හදිසියවත් 3 කොමාවක් දාලා 3 කොමාවක් දාලා 3 3 3
එතකොට මෙහෙම ලිව්වොතින් අපි තව එකක් ලිව්වොත් එහෙම මෙහෙම ලිව්වොත් එහෙම කවුරු හරි බලපු එක්කෙනෙක්ට තේරෙන්නේ මේක පද 1 2 3 4 5 6 පද 6ක් විතරයි තියෙන්නේ කියලා තමයි ඕන කෙනෙක්ට මේකෙන් තේරුම් ගන්නෙ. ඒකේ පළවෙනි පදය 3 ඒ හැම පදයක්ම 3 හැබැයි ඒකේ පද තියෙන්නේ 6යි කියලා තමයි ඕන කෙනෙක්ට තේරුම් යන්නේ. ඒක නිසා අපි කියන්න ඕන නෑ මේක පද 6කින් ඉවර වෙන්නේ නැහැ කියලා. අපි මේක පද 6කින් ඉවර වෙන්නේ නෑ තවත් මේක අනන්තය වෙනකං මේක තියෙයි කියලා කියන්න. ඒ කියන්නේ මේක ඉවරයක් වෙන්නේ නෑ තව දිගටම තියෙනවා කියන එක. ඒ කියන්නේ මේ සංඛ්‍යා රටාව මෙතනින් ඉවර වෙන්නේ නෑ තවත් දිගටම තියෙනවා කියලා අපි දක්වන්නේ මොකකින්ද මේ තිත් තුනේ. එතකොට ඒ සංඛ්‍යා රටාව දැකපු ඕන කෙනෙක්ට තේරෙනවා මේක මේ පද 6කින් ඉවර වෙන්නේ නෑ තවත් ඉස්සරහට මේක අනන්තය වෙනකන් තියෙනවා කියලා. එතකොට අනන්තය කියලා කිව්වේ විශාල අගයක් ඒක අනන්තය කියන එකට මෙහෙම අගයක් කියලා කියන්න බෑ ඇත්තටම. එතකොට ඒක කෝටියද කෝටි 10ද ඒ වගේ ඕන අගයක් වෙනකම් මේක තියෙනවා කියන එක තමයි මේකෙන් දක්වලා තියෙන්නේ. ඒ කියන්නේ මෙතනින් ඉවරයක් වෙන්නේ පද 6කින් ඉවර වෙන්නේ නැහැ කියන එක තමයි මේ තිත් තුනෙන් දක්වලා තියෙන්නේ. එතකොට අපි කතා කරපු හතරවෙනි එක එතකොට මේ තිත් තුනකින් එතකොට තුන්වෙනි එක අපි කතා කරපු මේ තිත් තුනකින් තිත් තුනක් තබල කියන එක තමයි අපි තුන්වෙනියට කතා කරේ. එතකොට ඒ තිත් තුනේ අපි තිත් තුනේ මොකද්ද පෙන්වන්නේ කියන එක කතා කරා. ඒ සංඛ්‍යා රටාව දිගටම පවතිනවා කියලා තමයි ඒකෙන් කියන්නේ. සංඛ්‍යා රටාව දිගටම පවතිනවා කියලා තමයි මේ තිත් තුනෙන් අපි පෙන්වන්නේ. ඊළඟ කොටස බැලුවොත් එහෙම රටා යන වදන සඳහා ගණිතයේදී යොදා ගන්නා වදන වනුයේ අනුක්‍රම යන්නයි කියලා දක්වලා තියෙනවා. එතකොට රටා කියන වචනය කියන එක මේ වදන කියලා දක්වලා තියෙන රටා කියන වචනය සඳහා අපි ගණිතයේදී භාවිතා කරන වචනය වෙන්නේ අනුක්‍රම කියලා දක්වලා තියෙනවා. අනුක්‍රම කියලා තමයි අපි රටා කියන එකට භාවිතා කරන්න කියලා දක්වලා තියෙනවා. ඒ අනුව පහත දැක්වෙන සංඛ්‍යා අනුක්‍රම එතකොට සංඛ්‍යා රටා කියන එක ඒක අපි ගණිතයේදී රටා කියන එක භාවිතා කරන්නේ අපි ඒකට කියන්නේ රටා කියන එකට අපි කියන්නේ අනුක්‍රම කියලා තමයි මේක දක්වලා තියෙන්නේ. එතකොට අපි සංඛ්‍යා රටා කියන එකට සංඛ්‍යා අනුක්‍රම කියලා තමයි කියනවා කියලා දක්වලා තියෙන්නේ. එතකොට අපි මේ ගණිතයේදී සංඛ්‍යා රටා කියන එක වල රටා කියන එක භාවිතා කරන්නේ අපි භාවිතා කරන්නේ ඒ වෙනුවට අනුක්‍රම කියන එක. එතකොට මේක තමයි අපි ඉගෙන ගත්තු හතරවෙනි එක. එතකොට සංඛ්‍යා රටා කියලා සංඛ්‍යා රටා කිව්වට ඇත්තට වැරද්දක් නැහැ. එතකොට ගණිතයේදී අපි කියන්නේ එතකොට සංඛ්‍යා අනුක්‍රම කියලා තමයි ඒකට කියන එක තමයි දක්වලා තියෙන්නේ. පහත දැක්වෙන සංඛ්‍යා අනුක්‍රම 6කි කියලා දක්වලා තියෙනවා. එතකොට සංඛ්‍යා අනුක්‍රම අපි කලින් අවස්ථාවේදී 6ක් තියුණා. ඒක ගැන මේ කතා කරන්නේ. එතකොට සංඛ්‍යා අනුක්‍රම සංඛ්‍යා රටා 6ක් තියුණා කලින් මුලින්ම අවස්ථාවේදී. ඒක ගැන තමයි මේ කියන්නේ. අනුක්‍රමයක පදවල අනුපිළිවෙල වැදගත් වෙනවා කියලා දක්වලා තියෙනවා. එතකොට මේ සංඛ්‍යා අනුක්‍රමය කියලා කිව්වා අපි මේ සංඛ්‍යා රටාව කියන එකට ඒකේ අනුක්‍රමවල ඒ සංඛ්‍යා රටාවේ පදවල පිළිවෙල වැදගත් වෙනවා කියලා දක්වලා තියෙනවා. එතකොට මේ අනුක්‍රම කියන එක දුවල පුතාලට හුරුදු වචනයක් නෙවෙයි ඇත්තටම. අනුක්‍රම කියන එකයි අනුක්‍රමණය කියන එකයි දෙකක් ඇත්තටම. අනුක්‍රමණය කියලා කියන්නේ මේකෙදී පස්තාරයක් ගත්තාම ඒ පස්තාරේ තියෙන ආනතිය තමයි අනුක්‍රමණය කියලා කියන්නේ. මේ අනුක්‍රම කියලා මේක දක්වලා තියෙන්නේ. එතකොට ඒක දෙකක් ඇත්තටම ඒක නිසා පටලව ගන්න එපා. අනුක්‍රම කියලා මේක දක්වලා තියෙන්නේ. අනුක්‍රම. එතකොට මේ අනුක්‍රමයක පදවල පිළිවෙල අනුපිළිවෙල වැදගත් වෙනවා කියලා දක්වලා තියෙනවා. එතකොට
ඒ අනුක්‍රමයක එතකොට පදවල පිහිටන්නේ කොහොමද කියන එක පළවෙනි පදයයි ඊට පස්සේ දෙවෙනි පදය තුන්වෙනි පදය හතරවෙනි පදය ඒව බැලුවාම මොකද්ද ඒකේ තියෙන ඒ රටාව කියන එක ඒ රටාව කියන එක එතකොට අපි ඒකට මේ අනුක්‍රම කියලා දක්වන කියලා එතකොට මේ රටාව කියන එක එතකොට මොකද්ද කියන එක අපිට තේරුම් ගන්න පුළුවන් මේ පද බැලුවාම එතකොට සංඛ්‍යා අනුක්‍රමයක එතකොට ඒ පද බැලුවහම අපිට පුළුවන් ඒකේ අනුක්‍රම මොකද්ද කියන එක අනුක්‍රම මොකද්ද කියන එක තේරුම් ගන්න. ඒක නිසා මේ පද කියන එක ඊටාම වැදගත් වෙනවා. පළවෙනි පදය, දෙවෙනි පදය, තුන්වෙනි පදය කියන මේ පද ඒවා ඊටාම වැදගත් වෙනවා. ඒක ඊළඟ එක බැලුවොත් එහෙම මේකෙදි මේ දක්වලා තියෙන්නේ 1 1 2 2 3 3 4 4 5 5 6 6 කියලා දක්වලා තියෙනවා. එතකොට මේකේ අනුක්‍රමයේ ඊළඟට දක්වලා තියෙන්නේ 1 2 1 2 3 4 3 4 5 6 5 6 කියලා දක්වලා තියෙනවා. එතකොට මේකේ අනුක්‍රමයේත් එතකොට මේ රටාව දූල පුතාලට ඒ පුරුදු වචනෙන් කිව්වොත් මේ රටාවයි වෙනස් කියන එක තමයි දක්වලා තියෙන්නේ. එතකොට මේ සංඛ්‍යාවේ අනුක්‍රමයේත් එතකොට මේකේ අනුක්‍රමයේත් යන අනුක්‍රමයේත් එකම සංඛ්‍යා තියුණත් එතකොට එකම සංඛ්‍යා තියුණත් ඒව එකිනෙකට වෙනස් අනුක්‍රම වෙනවා කියලා දක්වලා තියෙනවා. එතකොට ඒ සංඛ්‍යා රටාවක් වුණාම ඒකේ පද තියෙන පිළිවෙල ඉතාම වැදගත් වෙනවා. එකම ඉලක්කම් භාවිතා කරත් එකම ඉලක්කම් භාවිතා කරත් අපිට පුළුවන් වෙනස් සංඛ්‍යා රටා හදන්න. ඒ කියන්නේ වෙනස් සංඛ්‍යා අනුක්‍රම හදන්න. ඒක නිසා ඒ සංඛ්‍යාවක පළවෙනි පදේ මොකද්ද? ඒකේ දෙවෙනි පදේ මොකද්ද? තුන්වෙනි පදේ මොකද්ද? ඒ කියන්නේ පද මොකද්ද කියන එක ඉතාම වැදගත් වෙනවා. මුල් පදයයි ඉතුරු පදයි ඉතාම වැදගත් වෙනවා. එතකොට ඒවා පළවෙනි පදයත් දෙවෙනි පදයයි වෙනස් නම් එහෙම නැත්නම් දෙවෙනි පදයයි වෙනස් නම් එතකොට එහෙම ඒ සංඛ්‍යා රටාවක් එතකොට සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා ඒව පද එකිනෙකට වෙනස් වුණොත්. එතකොට සංඛ්‍යා රටා දෙකක් තියෙයි කියලා හිතුවොත් එහෙම මේක මේ දක්වලා තියෙන ආකාරයට එකම සංඛ්‍යාව භාවිතා කරපු සංඛ්‍යා රටා දෙකක් තියෙනවා. නමුත් ඒකේ පළවෙනි සංඛ්‍යාව එකයි දෙවෙනි සංඛ්‍යාව බැලුවොත් එහෙම වෙනස්. තුන්වෙනි සංඛ්‍යාව බැලුවොත් එහෙම වෙනස්. එතකොට මේ ආකාරයට සංඛ්‍යා රටා දෙකක් තියෙනවා නම් ඒ සංඛ්‍යා රටා දෙකේ එකක් හරි පද වෙනස් නම් එතකොට ඒ සංඛ්‍යා රටා දෙක සම්පූර්ණයෙන්ම වෙනස් සංඛ්‍යා රටා. ඒ කියන්නේ වෙනස් සංඛ්‍යා අනුක්‍රම තමයි ඒක වෙන්නේ. ඒක නිසා දූල පුතාලා මේ රටා කියන එකට අනුක්‍රම කියන එක ඒක හටට හුරු වචනයක් නෙවෙයි ගොඩක් වෙලාවට. ඒක නිසා පොඩ්ඩක් පුරුදු වෙන්න සංඛ්‍යා අනුක්‍රම කියලාත් කියනවා කියන එක සංඛ්‍යා රටා වලට ඒක හොඳින් මතක තියාගන්න. සංඛ්‍යා රටා වලට සංඛ්‍යා අනුක්‍රම කියලාත් කියනවා කියන එක. ඊළඟ කොටස බැලුවොත් එහෙම ඉහත දැක්වෙන අනුක්‍රමවල මුල් පද කිහිපයක් පමණක් දී ඒවා ඒ රටා විස්තර කොට ඇත කියලා දක්වලා තියෙනවා. එතකොට මේකෙදී ඒ දැක්වෙන අනුක්‍රමවල මුල් පද කිහිපයක් පමණක් දීලා ඒවයි රටාව විස්තර කොට තියෙනවා කියලා දක්වලා තියෙනවා. එතකොට අපිට මේකේ තියෙන මේ සංඛ්‍යා රටාවේ තියෙන හැම පදයක්ම ලියන්න බෑ. එතකොට සංඛ්‍යා රටාව ඊටාම දිගයි. එතකොට සංඛ්‍යා රටාව ඊටාම දිගයි. එතකොට ඒක නිසා අපිට ඒකේ තියෙන හැම පදයක්ම ලියන්න බෑ. එතකොට අපි කරන්නේ ඒ සංඛ්‍යා රටාවේ එතකොට මුල් පද ටික කීපයක් ලියනවා. එතකොට සංඛ්‍යා රටාවේ මුල් පද කීපයක් ලියලා ඊට පස්සේ මේ සංඛ්‍යා රටාවේ මුල් පද කීපයක් ලියලා ඊට පස්සේ මොකද කරන්නේ මේ මේකේ තියෙන මේ තිත් තුනකින් අපි ඒ සංඛ්‍යා රටාව තව ඉස්සරහට තියෙනවා කියලා අපි දක්වනවා කියන එක දක්වලා තියෙන්නේ. ඉහත දැක්වෙන අනුක්‍රමවල මුල් පද පද කිහිපයක් පමණක් දීලා ඒවායේ රටා විස්තර කොට තියෙනවා කියලා දක්වලා තියෙනවා. එහෙම වුණත් අනුක්‍රමයක මුල් පද කිහිපයෙන් පමණක් එම අනුක්‍රමයේ රටාව අනුමාන කිරීම එතරම් සුදුසු නොවේ කියලා දක්වලා තියෙනවා. එතකොට අපිට මේ සංඛ්‍යා රටාවක් බලලා ඒ සංඛ්‍යා රටාවේ මුල් පද දෙක තුන බලලා මේක මේ සංඛ්‍යා රටාව එතකොට අපිට මේක බැලුවොත් එහෙම තේරෙන්නේ පළවෙනි පදය 1යි දෙවෙනි පදය 2 තුන්වෙනි පදය 3. එතකොට ඒ
ස්ථානයේ ඒ කියන්නේ පළවෙනි ස්ථානයේ තියෙන එක, දෙවෙනි ස්ථානයේ දෙක, තුන්වෙනි ස්ථානයේ තුන. එතකොට 100 වෙනි ස්ථානේ බැලුවොත් අපිට 100 කියලා මෙහෙම මේ මුල් පද සූත්‍ර තුන විතරක් බැලුවොත් එහෙම එතකොට මේ මුල් පද ටික අපි බැලුවොත් එහෙම මෙතන පස්වෙනි පදේ වෙනකන් ඇත්තටම එතකොට මේ මුල් පද පහ විතරක් බැලුවොතින් අපිට කෙලින්ම තීරණය වෙන්නේ ඒ සංඛ්‍යා රටාවේ ඒ සංඛ්‍යාවයි ඒ පදයයි එතකොට ඒ සංඛ්‍යා රටාවේ තියෙන ඒ පදේ අගයයි එතකොට ඒකේ ස්ථානයේ ඒ කියන්නේ පදේ ස්ථානයේ ඒ අතර ඒක කෙලින්ම සම්බන්ධයක් තමයි අපිට පේන්නේ. එතකොට 100 වෙනි ස්ථානයේ තියෙන පදය 100 කියලාත් ඊළඟට 1000 වෙනි එකේ තියෙන පදය 1000 කියලාත් අපිට තේරෙනවා මෙහෙම මුල් ටික විතරක් බැලුවොත්. නමුත් මේකේ මේ දක්වලා තියෙන එක අනුක්‍රමේ රටාව අනුමාන කරන්න හොඳ නැහැ කියලා තියෙන්නේ මුල් පද කිහිපේ විතරක් බලලා. එතකොට අපිට මේක මම කලින් කිව්වා වගේ මුල් පද පහ විතරක් බැලුවොතින් අපිට තේරෙන්නේ හැම ඉලක්කමක්ම ඒකේ පදේ ස්ථානයට සමාන වෙනවා කියලා. නමුත් මේක ඊළඟ ඉලක්කම බැලුවොත් එහෙනම් මොකද වෙලා තියෙන්නේ? ඒක ආපහු එකේ ඉඳන් පටන්ගෙන තියෙන්නේ. ඒක නිසා අපි ඊටාම වැදගත් වෙනවා ඒක ඊළඟ ඒ රටාව කියන එක මේකෙදි මේ රටාව කියන එක මොකද්ද වෙලා තියෙන්නේ මේකයි රටාව වෙලා තියෙන්නේ එතකොට මේකෙදි මේ එකේ ඉඳන් පහ වෙනකන් ආපහු එකේ ඉඳන් පහ වෙනකන් ආපහු එකේ ඉඳන් පහ වෙනකන් එහෙම එතකොට අපි හොඳින් නිරීක්ෂණය කරන්න ඕන මොකද්ද මේකේ මේ සිද්ධ වෙන්නේ කියලා එතකොට මේකෙදි මේකෙදි ඇත්තටම මේ එකේ ඉඳන් පහ වෙනකන් කියන එක තමයි මේකෙදි ආපහු වෙන්නේ. එතකොට මෙතන ඉඳන් තමයි එතකොට මේ 33 තියෙන්නේ එතකොට. ඒක නිසා අපි තේරුම් ගන්න ඕන මොකද්ද මේකේ මුල් පදය මොකද්ද මේක නැවත නැවත මේක වෙනස් වෙන්නේ මොකද්ද කියන එක හොඳින් තේරුම් ගන්න ඕන. ඒක වැරදියට තේරුම් ගත්තොත් මම කලින් කිව්වා වගේ මේ කොටස එතකොට දිගටම තියේ කියලා තමයි අපිට හිතෙන්නේ. නමුත් ඒක මේකෙදි බොරුවක් වෙනවා. එතකොට ඒක නිසා අපි මේ මුල් පද 1 2 3 මේ මුල් පද තුනකට වඩා තව ඉස්සරහට හොඳින් නිරීක්ෂණය කරන්න ඕන මේ සංඛ්‍යා රටාව එහෙම නැත්නම් සංඛ්‍යා අනුක්‍රමය කොහොමද වෙනස් වෙන්නේ කියලා. සංඛ්‍යා අනුක්‍රමණය වැඩි වෙනවද ඉස්සරහට අඩු වෙනවද යම් යම් පරතරයකින් වැඩි වෙනවද ඒ වගේ දෙයක් අපි හොඳින් නිරීක්ෂණය කරන්න ඕන කියන එක තමයි මේක දක්වලා තියෙන්නේ. එතකොට අපි හතර කලින් අවස්ථාවේදී කතා කරා. එතකොට සංඛ්‍යා රටාව කියන එකට අපි සංඛ්‍යා අනුක්‍රමය කියලා දක්වනවා කියලා. එතකොට පස්වෙනි එක අපි කතා කරන පස්වෙනි එක තමයි මේක. එතකොට මුල් පද කිහිපයෙන් පමණක් එතකොට එම අනුක්‍රමණේ රටාව අනුමාන කරන එක තරම් සුදුසු නැහැ කියන එක මේක තමයි පස්වෙනියට මේක දක්වලා තියෙන්නේ. ඊළඟට මේකත් එහෙමයි එකම සංඛ්‍යාති වුණත් එකිනෙකට වෙනස් අනුක්‍රම ඒ කියන්නේ පද වෙනස් නම් එතකොට ඒකෙත් එතකොට සංඛ්‍යා ඒ රටාව වෙනස් වෙනවා කියන එක පද වෙනස් නම් එතකොට එකම සංඛ්‍යා භාවිතා කරත් අපිට පුළුවන් වෙනස් අනුක්‍රම හදන්න කියන එක තමයි සංඛ්‍යා අනුක්‍රම හදන්න පුළුවන් කියන එක තමයි මේක දක්වලා තියෙන්නේ. ඊළඟ කොටස බැලුවොත් එහෙම මේකෙදී මේ සංඛ්‍යා රටාවක් කියලා දක්වලා තියෙනවා මේක එනම් අනුක්‍රමයක් කියලා දක්වලා තියෙනවා. එතකොට මේක අනුක්‍රමයක් කියලා දක්වලා තියෙනවා මේ සංඛ්‍යාව ඒ කියන්නේ සංඛ්‍යා රටාවක් කියන එක මේ අනුක්‍රමයේ මුල් පද පහ පමණක් ලියා එනම් 1 2 3 4 5 කියන එක ලියලා ඊළඟ පදයේ කුමක්දයි විමසුවොත් එය 6 ලෙස වැරදි පිළිතුරක් ලැබෙන්න පුළුවන් කියලා දක්වනවා. මම කලින් කිව්වා වගේ එතකොට හැම අවස්ථාවේදීම එක ඒ කියන්නේ ඒ ස්ථානයයි පදයයි සමානයි කියලා තමයි මේක විතරක් අපි බැලුවොත් තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා තමයි කලින් පියුවේ ඒ පද සේරම හොඳින් නිරීක්ෂණය කරන්න කියලා දක්වලා තිබුණේ ඒක තමයි. එතකොට ඊළඟ පදය කුමක්දයි විමසුවහොත් එය 6 ලෙස වැරදියට පිළිතුරක් ලැබෙන්න පුළුවන් කියලා දක්වලා තියෙනවා. ඒ නිසා අනුක්‍රමයක මුල් පද කිහිපයක් දීලා එහි ඊළඟ පදය හෝ පදය කිහිපය ඇසීම ගණිතානුකූලව නිවැරදි වෙන්නේ නැහැ කියලා දක්වලා තියෙනවා. එතකොට මේකෙදී මේ සංඛ්‍යා රටාවේ අපි මේකෙදී මෙහෙම
මේකෙදි මේ ආකාරයට මෙතන 33ක් තිව්වොත් අනිවාර්යෙන් මේකෙදි 6 7 8 කියන ඉලක්කම් 9 10 එහෙම ඉලක්කම් තමයි එන්නේ ඇත්තටම. මේක නිසා තමයි මේකෙදි මේ අවස්ථාව හොඳින් නිරීක්ෂණය කරොත් 1 2 3 4 5 ආපහු 1 2 3 4 5 ආපහු 1 2 3 4 5 ඊට පස්සේ 33ක් දක්වලා තියෙන්නේ 33ක් දක්වලා තියෙන්නේ එතකොට ඊට පස්සේ 33ක් දක්වලා තියෙන්නේ මේක සංඛ්‍යා රටාව කියන එක මේක කියන එක දක්වන්න තමයි එතකොට 33ක් තියලා තියෙන පද කිහිපයක් ලියලා එතකොට කමාවක් දාලා 33ක් දක්වලා තියෙන්නේ ඒක ඉතාම වැදගත් වෙනවා එතකොට සංඛ්‍යා රටාවේ මුල් පද කීපය විතරක් දක්වලා අපිට සංඛ්‍යා රටාව කියවන්නේ කිව්වොත් එතකොට අපිට බැහැ කියන එක දූල පුතාලට කලින් අවස්ථාවේදී හොඳින් තේරුම් ගන්න ඇති. ඊළඟ කොටස බැලුවොත් එහෙම අනුක්‍රමයක් වඩා නිවැරදිව විස්තර කළ හැකි ක්‍රමය වන්නේ අනුයාත එක් එක් පදය ගණනය කළ හැකි රිත්මයක් දීම මගින් කියලා දක්වලා තියෙනවා. එතකොට මේක ඊටාම් වැදගත් වෙන එතකොට මේ සංඛ්‍යා රටාව එතකොට ඒ කියන්නේ අනුක්‍රමය එතකොට වඩා නිවැරදිව විස්තර කරන්න පුළුවන් ක්‍රමය වෙන්නේ එතකොට අපිට මේකෙදි අවස්ථාවේදී එතකොට මේ සංඛ්‍යා පළවෙනි සංඛ්‍යාව 1 2 3 එහෙම ඒ සංඛ්‍යාව විතරක් බැලුවාම එතකොට මේ වගේ අවස්ථාවක් දැක්කොත් අපිට කියන්න බෑ මෙතන මොන වගේ ඉලක්කම්ද තියෙන්නේ කියලා. එතකොට මේක හතරවෙනි පදේ මොකක් වේද කියලා එක අපිට එතකොට සමහර අවස්ථාවලදී කියන්න බෑ කියන එක තමයි දක්වලා තියෙන්නේ. ඒක නිසා අපිට හොඳින් ඒක වටහා ගන්න පුළුවන් කියන එක දක්වලා තියෙනවා මේ අනුක්‍රමයක් වඩාත් නිවැරදිව විස්තර කරන්න පුළුවන් වෙන්නේ අනුයාත එක් එක් පදය ගණනය කළ හැකි රීතියක් දීම මගින් කියලා දක්වලා තියෙනවා. එතකොට අපිට මෙතන මේකෙදි අපි හිතුවොත් n වෙනි පදය කියන එක n වෙනි පදය අපි කොහොමද දක්වන්නේ කියලා කිව්වොත් n කියලා දක්වුවොත් එහෙම එතකොට අපිට මේකෙදි මේ පද දැක්කට එතකොට මේකෙදි n වෙනි පදයේ n කියලා දැක්කහම එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් හතරවෙනි පදයත් එතකොට හතරවෙනි පදය 4 පස්වෙනි පදය 5 හයවෙනි පදය 6 හත්වෙනි පදය 7 එහෙම කියලා තේරුම් ගන්න පුළුවන්. එතකොට ඒක ඉතාම වැදගත් වෙනවා. එතකොට අපිට මේ මුල් පද ටික විතරක් බලලා තේරුම් ගන්න බැහැ ඇත්තටම මේ සංඛ්‍යා රටාව කොහොම වෙනස් වෙනවද කියලා. ඒක තමයි කලින් උදාහරණයේදී අපි කතා කරේ මේ අවස්ථාව. එතකොට සංඛ්‍යා රටාව එතකොට ඒක තේරුම් ගන්න බැරි නිසා තමයි අපි මේ n වෙනි පදය මෙතන මම කිව්වේ. එතකොට ඊළඟ පදය හෝ එතකොට මේක දක්වලා තියෙන මේ අනුයාත එක්ක පදය ගණනය කරන්න පුළුවන් රීතියක් හඳුන්වා රීතියක් දීම මගින් කියලා දක්වලා තියෙනවා. එතකොට මේකෙදි මුල් පදය අපි දන්නවා. එතකොට මේ එක් එක් පදය ගණනය කරන්න පුළුවන් රීතියක්. එතකොට මේකෙදි අපි ඒ රීතිය විදියට n කියන එක තමයි දක්වන්නේ. එතකොට පළවෙනි පදය අපිට ගණනය කරන්න පුළුවන්, දෙවෙනි පදය, තුන්වෙනි පදය එහෙම ඒ හැම පදයක්ම ගණනය කරන්න පුළුවන්. මේ එක් එක් පදය ගණනය කරන්න පුළුවන් රීතියක් දීම ඉතාම වැදගත් වෙන එක තමයි දක්වලා තියෙන්නේ. එතකොට අපි කලින් කතා කර ඒ 6 වෙනි අවස්ථාව වෙනකන් කතා කරා. එතකොට මේ අනුයාත පදයක ගණනය කරන රීතියක් දෙන එක තමයි මේ n කියන එක. ඒක ඉස්සරහට කතා කරනවා. ඒක නිසා අපි ඒකට අංකයක් දාන්න හැත්තටම. එතකොට මේ ඉහතදී දී ඇති අනුක්‍රම 6න් දෙවන හා තුන්වන අනුක්‍රමවල විශාලත්වය මෙසේ විශේෂත්වය එතකොට ඉහත දී ඇති 6න් දෙවන හා තුන්වන අනුක්‍රමවල එතකොට අපි කලින් අවස්ථාවලදී සංඛ්‍යා අනුක්‍රම 6ක් දීලා තියුණා. සංඛ්‍යා අනුක්‍රම 6ක් දක්වලා තියුණා. ඒකෙන් දෙවෙනි අනුක්‍රමයයි දෙවෙනි සංඛ්‍යා අනුක්‍රමයයි තුන්වෙනි සංඛ්‍යා අනුක්‍රමයයි ඒ විශේෂත්වය ගැන තමයි කතා කරන්නේ. එතකොට මේක මේ දක්වලා තියෙනවා ඒ සංඛ්‍යා රටාව සංඛ්‍යා අනුක්‍රමය. එතකොට ඒකේ විශේෂත්වය ගැන තමයි මේකෙදි කතා කරන්නේ. ඒ විශේෂත්වය කියන එක එකට එහෙම නැත්නම් ගුණය කියලා කියන්න පුළුවන් කියලා දක්වලා තියෙනවා. මේක ආපහු බැලුවොත් එහෙම දෙවන අනුක්‍රමයේ එතකොට ඒ දෙවෙනි සංඛ්‍යා රටාවේ
පළමු පදයට පසුපස එතකොට පළවෙනි පදයේ තියෙනවා ඊට පසුපසින් තියෙන හැම පදයක්ම ලැබෙන්නේ පෙර පදයට එතකොට හැම අවස්ථාවෙදිම එතකොට මේ මුල් පදයට එතකොට දෙකක් එකතු කරාම තමයි ඊළඟ පදේ ලැබෙන්නේ කියලා දක්වලා තියෙනවා. ඊළඟ අවස්ථාව බැලුවොත් එහෙම තුන්වන අනුක්‍රමය එතකොට තුන්වෙනි සංඛ්‍යා රටාව බැලුවොත් එහෙම තුන්වෙනි අනුක්‍රමය එතකොට තුන්වන අනුක්‍රමයේ ඒකේ පළමු පදයට පසුපස සෑම පදයක්ම ලැබෙන්නේ ඊට පෙර පදයට 3 යන්න නියත අගය එකතු කිරීමෙන් කියලා දක්වලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී 5 කියන එක තමයි පළවෙනි පදය. 5 කියන එක පළවෙනි පදය. ඒකට හැම අවස්ථාවෙදිම 3ක් එක්කහු කරාම ඊළඟ පදය. එතකොට 5ට 3ක් එක්කහු කරාම 8යි. 8ට 3ක් එක්කහු කරාම 11යි. 11ට 3ක් එක්කහු කරාම 14යි. 14ට 3ක් එක්කහු කරාම 17යි. ඒ ආකාරයට පළවෙනි පදයයි ඊට පස්සේ ඒ නියත අගයක් එක්කහු කරාම තමයි ඊළඟ පදය ලැබෙන්නේ කියන එක තමයි ඒක දක්වලා තියෙන්නේ. එතකොට ඊළඟ කොටස බැලුවොත් එහෙම මෙහිදී නියත අගය යන්නේ තේරුම වෙනස් නොවන යන්න. එතකොට මේ අවස්ථාවේදී මේ නියත අගය කියලා කියන්නේ වෙනස් වෙන්නේ නැහැ කියන එතකොට මෙම අනුක්‍රම දෙකට අදාළ විශේෂත්වය මෙසේ දැක්විය හැකි කියලා දක්වලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට අපි පළවෙනි පදයයි දෙවෙනි පදය අතර වෙනස බැලුවොත් එහෙම ඒ අවස්ථාවේදී තුන අපි මේ අවස්ථාවේදී එතකොට හතරවෙනි පදයයි පස්වෙනි පදයයි ඒක අතර බැලුවත් තුන මේකෙදී තුන්වෙනි පදයයි හතරවෙනි පදය අතර බැලුවත් එතකොට ඒක තුන ඒක මොන පදයයි ඕනම් පදයක් ඒකට ඉස්සරහා පදයක් අතර වෙනස බැලුවොත් එහෙම ඕනම පදයක් ඊට ඉස්සරහා පදයක් එක්ක එහෙම නැත්නම් ඊට පිටිපස්සේ පදයක් එක්ක ඕනම පදයක ඉස්සරහා පදය එහෙම නැත්නම් ඊට පිටිපස්සේ තියෙන පදයක් එක්ක ඒක වෙනස බැලුවොත් එහෙම ඒක හැම අවස්ථාවෙදිම 3යි. ඒ කියන්නේ නියත අගයක්. ඒක නිසා මේක මේ නියත අගය කියලා කියන්නේ ඒක වෙනස් වෙන්නේ හැම අවස්ථාවෙදිම. ඒ කියන්නේ එකක් 3 වෙලා එකක් 4 වෙලා එකක් 3 වෙලා එහෙම වෙන්නේ හැම අවස්ථාවෙදිම 3යි. එතකොට මේකෙදි මුල් පදය අරගත්තත් මුල් පදයයි දෙවෙනි පදය අතර වෙනස ගත්තත් 10 වෙනි පදයයි 11 වෙනි පදය ගත්තත් ඒක 100 වෙනි පදයයි 101 වෙනි පදය ගත්තත් ඕනම පදයක් අතර වෙනස හැම අවස්ථාවකදීම ස්ථිර අගයක්. ඒ ස්ථිර අගයක් කියන එකට තමයි නියත අගය කියලා දක්වලා තියෙන්නේ. ඒක ස්ථිර කියන එකට තමයි මේ වෙනස් නොවන කියලා දක්වලා තියෙන්නේ. ඊළඟ කොටස බැලුවොත් එහෙම ඕනම පදයකින් පළමු පදය හැර ඊට පෙර පදය අඩු කළ විට ලැබෙන අගය නියතයක් කියලා දක්වලා තියෙනවා. එනම් නියත අගයක් කියලා දක්වලා තියෙනවා. එතකොට ඒක ඕනම පදයක් අපි හිතුවොත් මම කලින් කිව්වා වගේ 100 වෙනි පදයයි 101 වෙනි පදය අතර වෙනස බැලුවත් ඒක 50 වෙනි පදයයි 51 වෙනි පදය අතර වෙනස බැලුවත් ඒක 10 වෙනි පදයයි 11 වෙනි පදය අතර වෙනස බැලුවත් ඒ මොන පද අතර වෙනස බැලුවත් ඒක වෙනස් වෙන්නේ නැහැ කියන එක තමයි දක්වලා තියෙන්නේ. ඒක පළවෙනි පදයේ හැර කියන එක දක්වලා තියෙනවා. මේ අවස්ථාව විශේෂ අවස්ථාවක් මේක 2 කියන එකයි 4 කියන එක අතර වෙනස 2යි මේ 4යි 6 අතර 2යි මේක විශේෂ අවස්ථාවක්. ඒක නිසා ඒක හැම අවස්ථාවටම වළංගු වෙන්නේ නැහැ. ඒක නිසා පළවෙනි පදයයි දෙවෙනි පදයයි අතර ඒ වෙනස හැම අවස්ථාවටම වළංගු වෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න. එතකොට ඕනම පදයකින් එතකොට මේ පළමු පදේ හැර කියලා දක්වලා තියෙන එක සමහර අවස්ථාවලදී පළමු පදයට ඕකේ. නමුත් මේක පළමු පදේ හැර කියලා දක්වලා තියෙන්නේ ඒක සමහර අවස්ථාවලදී වෙනස් වෙන නිසා. එතකොට ඕනම පදයකින් ඒ කියන්නේ පළවෙනි පදේ හැර එතකොට පළවෙනි පදේ හැර ඕනම පදයකින් එතකොට ඊට පෙර පදය අඩු කරෝතින් එතකොට ඊට පෙර පදය අඩු කරෝතින් එතකොට ලැබෙන අගය නියතයක් වෙනවා කියලා දක්වලා තියෙනවා. එහෙම නැත්නම් ඒක නියත අගයක් කියලා දක්වලා තියෙනවා. එතකොට මේකෙදි මේ 2 4 6 8 10 කියන එක බැලුවොත් එහෙම අනුක්‍රමය සඳහා මෙම
නියතේ අගය 2 වෙනවා කියලා දක්වලා තියෙනවා. එතකොට දෙකේ මේකෙදි 4න් 2ක් අඩු කරාත් 4න් 2ක් අඩු කරාත් එතකොට 2යි ඊළඟට 6න් 4ක් අඩු කරාත් එතකොට 4න් 2ක් අඩු කරාත් 2යි 6න් 4 අඩු කරාත් 2යි 8න් 6ක් අඩු කරාත් 2යි 10න් 8ක් අඩු කරාත් හැම අවස්ථාවකදීම මේක දෙකක් වෙනවා. මම මේක කලින් කිව්වා වගේ පළවෙනි පදේ මේක විශේෂ අවස්ථාවක් මේක හැම අවස්ථාවෙම මේක ඒ ආකාරයට සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා තමයි කලින් අවස්ථාවේ දක්වලා තියුනේ පළමු පදයේ හැර කියලා. පළවෙනි පදය එතකොට ඒ රටාවට වෙනස් නොවෙන්න පුළුවන්. ඒක නිසා පළවෙනි පදය හැර කියන එක දක්වලා තියෙන එක. එතකොට පළවෙනි පදේ විතරක් බැලුවොත් එතකොට පළවෙනි පදයට ඉස්සරහා පදයක් නැහැ. එතකොට පළවෙනි පදයකට වළංගු නැහැ. එතකොට පළවෙනි පදයයි දෙවෙනි පදයයි අතර තමයි එතකොට අපිට බලන්න වෙන්නේ. එතකොට පළවෙනි පදය කියන එක අපිට මේ රටාවෙන් එතකොට ඒ හැම අවස්ථාවේදීම එන එකක් නෙවෙයි. එතකොට පළවෙනි පදේ තිබිලා ඊට පස්සේ රටාවෙන් එන්නේ. ඒක මතක තියාගන්න එක ඉතාම වැදගත් වෙනවා. එතකොට පළවෙනි පදය තිබිලා ඊට පස්සේ තමයි රටාවෙන් යම් පරාසයකින් යම් නියත අගයකින් ඒක තියෙන්නේ. ඒක නිසා තමයි පළවෙනි පදය හැර කියලා දක්වලා තියෙන්නේ ඕනම පදයකින්. එතකොට පළවෙනි පදයට ඉස්සෙල්ල පදයක් නැහැ. දූල පුතාලා ඒක හොඳින් දන්නවා. එතකොට පළවෙනි පදයට ඊට අමතරව පළවෙනි පදයට ඉස්සෙල්ලා පදයක් නැහැ. එතකොට පළවෙනි පදයෙන් අඩු කරන්න පදයකුත් නැහැ. එතකොට ඒ වගේ හේතු නිසා තමයි පළවෙනි පදයේ හැර කියන එක දක්වලා තියෙන්නේ. ඊළඟ එකත් මේක දක්වලා තියෙනවා. එතකොට 8න් 5ක් අඩු කරාම දෙවෙනි පදයෙන් පළවෙනි පදය ඊළඟ තුන්වෙනි පදයෙන් දෙවෙනි පදය. එතකොට 8න් 5ක් අඩු කරාම 11න් 8ක් අඩු කරාම 11න් 8ක් අඩු කරනවා 14න් 11ක් අඩු කරනවා 17න් 14ක් අඩු කරනවා. එතකොට හැම අවස්ථාවෙදිම 3 වෙනවා. ඊළඟ කොටස බැලුවොත් එහෙම මෙවැනි අනුයාත පද දෙකක් අතර වෙනස නියත අගයක් වන අනුක්‍රම පිළිබඳව වැඩි දුරටත් හදාරමු කියලා දක්වලා තියෙනවා. එතකොට මේ අනුයාත පද කියලා කියන්නේ පද දෙකක් එක ළඟ තියෙන පද දෙකක් අතර ඒක 10 වෙනි පදේ 11 වෙනි පදේ වෙන්න පුළුවන් 100 වෙනි පදේ 101 වෙනි පදේ වෙන්න පුළුවන්. එහෙම එකිනෙක ළඟින් තියෙන ඒ පද දෙකක් අතර එතකොට වෙනස එකිනෙක ළඟින් තියෙන පද දෙකක් අතර වෙනස නියතයක් නම් එතකොට නියතයක් වන අනුක්‍රම පිළිබඳව වැඩි දුරටත් හදාරමු කියලා දක්වලා තියෙනවා. එතකොට මෙම නියත අගය එනම් නියත වූ අන්තරය වෙනස පොදු අන්තරය කියලා හඳුන්වනවා කියලා දක්වනවා. එතකොට පළවෙනි පදයයි එතකොට පළවෙනි පදය හැර ඕනම පදයක් ඊට පෙර පදයෙන් අඩු කරාම එතකොට පළවෙනි පදයට ඉස්සරහා පදයක් නැහැ. එතකොට පළවෙනි පදයට ඉස්සරහා පදයක් නැහැ අඩු කරන්න. එතකොට ඒක නිසා පළවෙනි පදය ඊට අදාළ වෙන්නේ නැහැ. එතකොට ඊළඟට පළවෙනි පදේ හැර ඕනම පදයක් දෙවෙනි පදේ වෙන්න පුළුවන්, තුන්වෙනි පදේ වෙන්න පුළුවන්, 100 වෙනි පදේ වෙන්න පුළුවන්. එතකොට ඒ පළවෙනි පදේ හැර ඕනම පදයක් ඊට පෙර පදයෙන් එතකොට ඊට පෙර පදයෙන් අඩු කරාම එතකොට අපිට ලැබෙන මේ කොටසට කියනවා පොදු අන්තරය කියලා. ඒක මතක තියාගන්න එක. එතකොට මේකෙදී මේ අනුයාත පද දෙකක් අතර කියන්නේ එක ළඟ තියෙන ඊළඟ පද දෙක අතර එතකොට වෙනස නියතාගයක්. එතකොට වෙනස හැම නිතරම එකම ආගය නම් එතකොට ඒ අනුක්‍රමයේ පිළිබඳ වැඩි දුරටත් හදාරනවා කියලාම එතකොට මේ නියතාගය ඒකට අපි කියනවා කියලා පොදු අන්තරය කියලා දක්වලා තියෙනවා. එතකොට පොදු අන්තරය ගණනය කරන්නේ පළවෙනි පදේ හැර ඕනම පදයක් එතකොට ඊට පස්සේ ඉස්සරහින් තියෙන ඊට කලින් එහෙම නැත්නම් ඊට පෙර තියෙන පදයෙන් අඩු කරාම එතකොට අපිට ලැබෙනවා කියන එක දක්වලා තියෙනවා. එතකොට මේ පොදු අන්තරය කියන එක. මේ පොදු අන්තරය කියන එක ඉතාම වැදගත් වෙනවා. පොදු අන්තරය කියන එක අපි ඉස්සරහට ඒක භාවිතා කරනවා. ඒක ඉතාම වැදගත් වෙනවා. මෙතෙන්ට වෙන කඳුල පුතාලට ඕකේද? මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. අපි ඊළඟට නිදසුන් වලට යන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා තව පොඩ්ඩයි මේකේ තියරි ටික තියෙන්නේ. මේ කොටසේ මෙතෙන්ට වෙනකන් දූල පුතාලට තේරුණාද? ඕකේද? අපි ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා.
ඊළඟ කොටස බැලුවොත් එහෙම ඉහත මුලින් දී ඇති 3 3 3 3 3 අනුක්‍රමයටද මෙම මේ අනුක්‍රමය කියන වචනේ දූල පුතාලට දැන් හුරු ඇති සංඛ්‍යා රටාව කියන එක සංඛ්‍යාවල. එතකොට අනුක්‍රමය කිව්වේ එතකොට මේ අනුක්‍රමයටද මෙම ගුණය ඇති බව නිරීක්ෂණය කරන්න පුළුවන් කියලා දක්වලා තියෙනවා. එතකොට මේකෙදි හැම අවස්ථාවෙදිම මේ පළවෙනි පදයයි දෙවෙනි පදය එතකොට මේකෙදි මේ දෙවෙනි පදය දෙවෙනි පදයෙන් ඊට පෙර පදය කියන්නේ පළවෙනි පදය අයින් කරා මේ අඩු කරා මෙතන ඒක පරතරයේ බිඳුවයි ඒකෙදි තුන්වෙනි පදයෙන් දෙවෙනි පදය හතරවෙනි පදයෙන් තුන්වෙනි පදය පස්වෙනි පදයෙන් හතරවෙනි පදය අඩු කරාම හැම අවස්ථාවකදීම නියත අගයක් වෙන්නේ ඒ අගයේ බිඳුව වෙනවා. එතකොට අපි ඒකට තමයි කියන්නේ පොදු අන්තරය කියලා. මේ අවස්ථාවේදී පොදු අන්තරය කියන එක බිඳුවක් වෙනවා. මේ අවස්ථාවේදී මේ සංඛ්‍යා අනුක්‍රමයේ එතකොට පොදු අන්තරය වෙන්නේ බිඳුව. ඒක නිසා මෙහිදී එකතු වන නියත අගය එනම් පොදු අන්තරය බිඳුව ලෙස සලකන්න පුළුවන් කියලා දක්වලා තියෙනවා. පහත දැක්වෙන්නේ එම ගුණය සහිත තවත් අනුක්‍රමයක් කියලා දක්වලා තියෙනවා. එතකොට මේ අනුක්‍රමය එතකොට මේකෙදි 12 කියන එක දෙවෙනියට තියෙන්නේ 12න් 17ක් අඩු කරාම ඒකෙදි දූල පුතාලා මයිනස් කියන එක ඍණ කියන අගය මං හිතන්නේ ඉගෙනගෙන ඇති දැනට 9 වසර වෙනකොට ඉගෙනගෙන තියෙන්න ඕන. මේකෙදි වැඩි එකෙන් අඩු එක අඩු කරලා එතකොට 17න් 12ක් අඩු කරාම 5යි. එතකොට ඒක අපි අනිත් පැත්තේ අඩු කරන්නේ එතකොට මේක ඍණ කියන එක තමයි එන්නේ. එතකොට ඒකෙදි දූල පුතාලා මං හිතන්නේ මේක අඩු කරන්න පුළුවන් වෙන්න ඕන 12 12න් 17ක් අඩු කරනවා කියන එක 12 මයිනස් එතකොට 17 කියන එක මේක අඩු කරනවා කියන්නේ එතකොට දූල පුතාලට එතකොට මේකෙදි අඩු කරන්න පුළුවන් වෙන්න ඕන මේක ඒක පොඩ්ඩක් බලන්න ඒක මේ වැඩි එකෙන් මේක අඩු එක අඩු කරලා මයිනස් දැම්මත් කමක් නැහැ එතකොට 17න් 12ක් අඩු කරාම එතකොට 5යි ඒකේ අගය වෙන්නේ ඍණ කියන එක එතකොට ඒක ඒ අගය දානවා කියන එක තමයි දක්වන්න පුළුවන්. එතකොට මේ ඍණ කියන එක මේකට අදාළ වෙන්නේ මේකගේ ධන කියන එක ඇත්තටම. එතකොට මේ ඍණ 17යි ධන 12යි. එතකොට අපි ණයට 17ක් මොන හරි අරගෙන අතේ 12ක් තිබිලා ඒක දුන්නාම ඉතුරු වෙනව ණය 5ක් කියනවා කිය. ඒක හොඳින් ඒක මං හිතන්නේ රීන කියන ඒවා දූල පුතාලා ඉගෙනගෙන තියෙන. ඉගෙනගෙන නැත්තම් පස්සේ කියන්න මං ඒක කරන්න පුළුවන් ඒ මොනෝති. එතකොට මේ අවස්ථාවේදී 17 7 අඩු කිරීම 12 කියන එක. එතකොට 12න් 7ක් අඩු කරාම 5යි. එතකොට මේ අවස්ථාවේදී අඩු එකෙන් වැඩි එක අඩු කරන්නේ එතකොට ඍණ 5යි. මේ අවස්ථාවේදී එතකොට 2න් 7ක් අඩු කරාම එතකොට ඍණ 5යි කියන එක. ඍණ 3න් 2ක් අඩු කරාම එතකොට ඒකෙදී ඍණ 3 මයිනස් 2 එතකොට එකම අගය වෙන්නේ. එතකොට මේකෙදී ඍණ කියන එක එතකොට 3 ප්ලස් 2 කියලා එතකොට එන්නේ. එතකොට මේකෙදී 5 කියන එක තමයි එන්නේ. එතකොට මේ අවස්ථාවේදී එතකොට අනුක්‍රමය එතකොට ඒ මේකෙදී පොදු අන්තරේ වෙන්නේ එතකොට ඍණ 5 කියන එක තමයි මේ අවස්ථාවේදී මේ අවස්ථාවේදී තියෙන්නේ. එතකොට මෙම අනුක්‍රමය පළවෙන පදය 17යි. ඉන්පසු සෑම පදයක්ම ලැබෙන්නේ ඊට පෙර පදයෙන් 5ක් අඩු කිරීමෙන් කියලා දක්වලා තියෙනවා. එනම් පෙර පදයට මයිනස් 5ක් එකතු කිරීමෙන් කියලා දක්වලා තියෙනවා. එතකොට මේ සංඛ්‍යා රටාවේදී මුල්ම පදය වැඩි අගයක් ඒ කියන්නේ 17 කියලා දක්වලා තියෙනවා. ඊට පස්සේ හැම පදයක්ම මොකද වෙන්නේ? මුල් පදයෙන් 5ක් අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ මුල් පදයෙන් 5ක් අඩු වෙලා තියෙනවා. එහෙම නැත්නම් මුල් පදයට ඍණ 5ක් එක්කහුව වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් මුල් පදයෙන් 5ක් අඩු වෙලා තියෙනවා. එතකොට ඒක නිසා දෙවෙනි පදය හැදෙනවා. දෙවෙනි පදයෙන් 5ක් අඩු වුණාම ඊළඟ පදය හැදෙනවා. එහෙම මෙතනට වෙනකන් එන්නවිලා තියෙන්නේ. ඒක නිසා මේ අනුක්‍රමයේ එතකොට පොදු අන්තරය වෙන්නේ කීයද? ඍණ 5 කියන එක තමයි පොදු අන්තරය වෙන්නේ.
පොදු අන්තරය එතකොට 12 මයිනස් 17 එතකොට 7 මයිනස් 12 ඊළඟට 2 මයිනස් 7 මයිනස් 3 මයිනස් 2 එතකොට මයිනස් 5 වෙලා තියෙනවා. මෙවැනි නියත පොදු අන්තරයක් සහිත අනුක්‍රමයක පොදු අන්තරයේ අගය පළවන පදයක් දන්නේ නම් එහි මුල් පද කිහිපය පහසුවෙන් ලියා දක්වන්න පුළුවන් කියලා දක්වනවා. එතකොට පළවෙනි පදය දැනගෙන පොදු අන්තරය දන්නව නම් එතකොට අපිට ඒ සංඛ්‍යා අනුක්‍රමය ලියන්න පුළුවන් කියන එක තමයි මේකේ දක්වලා තියෙන්නේ. ඒක නිසා මේකෙදි මේ නිදසුන් කිහිපයක් දක්වලා තියෙනවා. එතකොට දූල පුතාලා මේ ටික පොඩ්ඩක් ආපහු කරලා බලන්න. පළවෙනි පදයේ එතකොට 4යි. එතකොට පළවෙනි පදය 4 කියන එක එතකොට පොදු අන්තරය කියන එක එතකොට 3යි. එතකොට පොදු අන්තරය කියන එක එතකොට මේකෙදි ධන 3 කියන හින්දා තමයි ලියලා නැත්තේ. එතකොට 4යි 3යි 7යි 7යි 3යි එතකොට 10යි. හැම අවස්ථාවෙදිම 3ක් එක්ක අහුවෙලා යන්නේ. එතකොට 10යි 3යි 13යි ඊළඟට 13යි 3යි 16යි එහෙම අපිට මෙහෙම ලියන්න පුළුවන්. මේක තිත් තියෙන්නේ ඇත්තටම ඍණ ලකුණ නෙවෙයි තිත් තියෙන්නේ. එතකොට මේ අවස්ථාව අපිට මේක තමයි සංඛ්‍යා අනුක්‍රමය වෙන්නේ මේ අවස්ථාවේදී. ඊළඟ කොටස අපි නිදසුන 2 කියන එක බැලුවොත් එහෙම අපි නිදසුන 2 කියන එක බැලුවොත් එහෙම පළමු පදයේ මේකෙදි 7ක් වෙනවා. එතකොට පළමු පදය 7යි පොදු අන්තරේ ඍණ 4යි කියලා දක්වනවා. එතකොට 7න් 4ක් අඩු වුනහම එතකොට 3යි. ඊළඟට 3න් 4ක් අඩු වුනහම මොකද වෙන්නේ? ඍණ 1යි. දූල පුතාලා ඒක සුළු කරන්න බැරි නම් ඒක පොඩ්ඩක් කියන්න මම ඒක සුළු කරන විදිහ කියන්න පුළුවන්. එතකොට ඍණ 1න් ඍණ 4ක් ගියාම එතකොට ඍණ 5යි. ඍණ 5න් ඍණ 4ක් ගියාම එතකොට ඍණ 5න් එතකොට ඍණ 4ක් එකතු වුනහම ඇත්තටම ඍණ 5න් ඍණ 5ට ඍණ 4ක් එක්ක අහු වුණාම එතකොට ඍණ 9ක් වෙනවා. මේ ආකාරයට එතකොට මේ පොදු අන්තරයයි මුල් පදයයි පොදු අන්තරයයි දන්නවනම් අපිට ඒ සංඛ්‍යා අනුක්‍රමය ලියන්න පුළුවන් කියන එක තමයි මෙතනදී අපි කතා කරේ. දූල පුතාලට මේ තව පොඩ්ඩක් කරාට කමක් නැද්ද? පන්ති මොන හරි තියනවද වෙන? තව පොඩ්ඩක් ඊළඟ කමක් නෑ සර්. ඕකේද? ඕකේ. හරි. අපි එහෙනම් තව පොඩ්ඩක් මේක කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඊළඟ කොටස බැලුවොත් එහෙම මෙවැනි පොදු අන්තරයක් සහිත අනුක්‍රමයක මුල් පද කිහිපය පහසුවෙන් ලියන්න පුළුවන් කියලා දක්වලා දෙනවා. එතකොට මේකෙදි අපිට මේ ආකාරයට මුල් පදයයි පොදු අන්තරයයි දීලා තියෙනවා නම් මුල් පදය දීලා තියෙනවා පොදු අන්තරය දීලා තියෙනවා නම් අපිට ඒ මුල් පද ටික විතරක් පහසුවෙන් ලියන්න පුළුවන්. දූල පුතාලට කිව්වොත් 100 වෙනි පදේ ලියන්නේ කියලා. එතකොට දූල පුතාලට 1 ඉඳන් 100ට වෙනකන් ලියන්න වෙනවා 100 වෙනි පදේ මොකද්ද කියලා දැනගන්න. ඒක නිසා මුල් පදය දැනගෙන ඊළඟට පොදු අන්තරය දන්නව නම් අපිට මුල් පද ටික විතරක් අපිට පහසුවෙන් ලියන්න පුළුවන්. නමුත් අපිට 10 වෙනි පදේ ලියන්න කියලා කවුරු හරි කිව්වොත් දූල පුතාලට තරම් ඒක පහසුවෙන් ලියන්න බෑ ඇත්තටම මේ ක්‍රමේ. ඒක හොඳින් මතක තියාගන්න මේ මුල් පදේ දැනගෙන ඒ පොදු අන්තරය දන්නව නම් අපිට මුල් පද කිහිපය විතරයි පහසුවෙන් ලියන්න පුළුවන්. ඊට වඩා අපිට ලියනවා නම් අපිට වෙන ක්‍රමයක් භාවිතා කරන්න ඕන කියන එක තමයි මේක මේ ඊළඟට කියන්න හදන්නේ. මෙවැනි පොදු අන්තරයක් සහිත අනුක්‍රමයක මුල් පද කිහිපය පහසුවෙන් ලියන්න පුළුවන් කියලා දක්වලා තියෙනවා. එහෙත් 50 වෙනි පදය හෝ එසේ නැත්නම් 834 වෙනි පදය හෝ කුමක්දයි සෙවීම පහසුවෙන් කරන්න බැහැ කියලා දක්වලා තියෙනවා. ඒකට හේතු වෙන්නේ
50 වෙනි පදය එහෙම නැත්නම් 834 වෙනි පදය ඒක විශාල වෙනවා. එතකොට අපිට 50 වෙනි පදේ ලියන්න ඕන නම් අපි පළවෙනි පදේ ඉඳන් 50 වෙනි පදේ වෙනකන් දිගටම ලියාගෙන යන්න ඕන. ඒක නිසා ඒ මුල් පදේ දැනගෙන ඊළඟ පොදු අන්තරය දන්නවා නම් අපිට ලියන්න වෙනවා ඒ 50 වෙනි පදේ වෙනකන් දිගටම. ඒක තවත් අපහසු කියලා කියන්නේ 834 වෙනි පදය අපිට හොයන්න අවශ්‍ය නම් 834 වෙනි පදය අපිට හොයන්න අවශ්‍ය නම් මොකද කරන්නේ? අපි 834 වෙනි පදේ වෙනකන් ඒ කියන්නේ පද 834ක්ම ලියන්න ඕන 834 වෙනි පදය හොයන්න මේ ක්‍රමය අනුව. ඒක නිසා සංඛ්‍යා රටාවක සාධාරණ පදයක් දැන සිටීම වැදගත් කියලා දක්වලා තියෙනවා. එතකොට දූල පුතාලා මේ සාධාරණ පදය කියන එක දැන්ට දන්නේ නැතුව ඇති. එතකොට අපි ඒක ගැන කතා කරන්න හදන්නේ. අපි මෙතෙක් වෙලා කතා කරේ මුල් පදය ගැන කතා කරා. ඊට පස්සේ පොදු අන්තරය ගැන කතා කරා. එතකොට මේ මුල් පදේ දන්නවා. ඊට පස්සේ අපි පොදු අන්තරය දන්නවා නම් අපිට පුළුවන් කියලා ඒ සංඛ්‍යා රටාවේ මුල් පද ටික ලියන්න පුළුවන් කියන එක තමයි අපි කතා කරේ. එතකොට නමුත් ඒවා අපිට 100 වෙනි පදේ ලියන්න කිව්වොත් එහෙම අපිට 10 වෙනි පදේ ලියන්න කිව්වොත් එහෙම අපිට ඒ ක්‍රමයෙන් ලියන්න බෑ කියන එක හොඳින් මතක තියාගන්න. ඒක නිසා තමයි අපි ඊළඟ කොටසට යන්න හදන්නේ. මේ අපිට මුල් පද ටික කොහොමත් පහසුවෙන් ලියන්න පුළුවන්. ඒක නිසා අපිට අවශ්‍ය වෙන්නේ අපිට 100 වෙනි පදය, 1000 වෙනි පදය, ලක්ෂ වෙනි පදය. ඒ වගේ අපිට අපහසුවේ ලියලා ඒ කියන්නේ එක එක ලියලා අපිට ඒක ගණනය කරන්න අපහසු පද අපිට දැනගන්න ක්‍රමයක් අවශ්‍ය වෙනවා. ඒක දැනගන්න ක්‍රමයක් විදිහට තමයි මේ ඊළඟට කතා කරන සාධාරණ පදය කියන එක දක්වලා තියෙන්නේ. ඒක ගැන ඊළඟ කොටසේදී මේ කතා කරන්නේ. ඊළඟ කොටස සාධාරණ පදය කියන එක තමයි ඊළඟට අපි කතා කරන්න හදන්නේ. එතකොට මේ සාධාරණ පදය කියන එක දූල පුතාලට හොඳින් තේරුම් යන්න ඕන. අර කලින් අවස්ථාවේදී අපි කිව්වා වගේ අපිට ඒ මුල් පදයයි ඒ පොදු අන්තරයයි දැනගෙන ඒ සංඛ්‍යා රටාවක ඉතාම සීමිත පද සංඛ්‍යාවක් විතරයි අපිට ලියන්න පුළුවන්. ඒක නිසා අපිට මේ සාධාරණ පදයක් කියන එක ඉතාම වැදගත් වෙනවා දැනගන්න එක. එතකොට මේකෙදී මුලින්ම එක් පදය දැක්වීම සඳහා අංකනයක් යොදා ගනිමු කියලා දක්වනවා. ඒ සඳහා දී ඇති යම් අනුක්‍රමයක එතකොට පළවෙනි පදය මේකේ T1 කියලා දක්වලා තියෙනවා. දෙවෙනි පදයේ අපි T2 කියලා දක්වලා තියෙනවා. තුන්වෙනි පදයේ අපි T3 කියලා දක්වලා තියෙනවා. එතකොට මේකෙදී මේ අපි පොලිමක් කවුරු හරි පොලිමක ඉන්නෝ නම් මෙයා පළවෙනිය දෙවෙනිය තුන්වෙනිය එහෙම කියලා ඒ අංක දෙනවා වගේ වැඩක්. ඇත්තට මේක අපි හිතුවොත් මොකක් හරි ඒ ටීම් එකක් නම් ටීම් එකේ පළවෙනියා ටීම් එකේ දෙවෙනියා ටීම් එකේ තුන්වෙනියා කියලා ඒ එක පොලිමට උසේ පිළිවෙලට හරි ඒ මොකකින් හරි කමන්නේ එහෙම පිළිවෙලට තියලා ඒ එක එක්කිනාට එතකොට මුල් එක්කිනාට එතකොට අංක දූල පුතාලා ඒ මොන ඒ ටීම් වල ටිකට් ටීම් එකක් වෙන්න පුළුවන්. ඒක වොලිබෝල් වෙන්න පුළුවන් මොකක් හරි ටීම් එකක ඒ ඇඳුමේ ගහලා තියෙනවා ඒ අංකයක්. එතකොට ඒ අංකය වගේ දෙයක් තමයි එතකොට මේකේ මේ පළවෙනි පදයේ එක්කිනාට අපි T1 කියලා දක්වනවා. ඊළඟ දෙවෙනි පදයේ එක්කිනා T2, තුන්වෙනි පදයේ එක්කිනාට T3 කියලා එහෙම එතකොට එහෙම දක්වනවා කියන එක තමයි මේකේ දක්වලා තියෙන්නේ. මේක මේ මුල් පදයේ කියන එක හඳුන්වන්න භාවිතා කරන ඒ සලකුණක් තමයි මේ T1 කියන එක. එතකොට මේක භාවිතා කරෝතින් අපි මේ 5 11 17 23 කියන එක. එතකොට මුලින්ම ඉන්නේ එතකොට T1ට අපි ඒක වෙන්නේ 5 කියන එක. එතකොට දෙවෙනියට T2 කියන එක T දෙවෙනිය කියන එකට අපි මොයි අංක කියන එක ඇත්තටම මේ ඒක දක්වලා තියෙන සංකේතය. එතකොට දෙවෙනිය කියන දක්වලා තියෙන සංකේතේ T2. එතකොට ඒකට තියෙන 11. තුන්වෙනිය දක්වන එක අපි T3 කියලා දක්වන්නේ. තුන්වෙනිය එතකොට ඒක 17. ඊළඟට හතරවෙනිය දක්වලා තියෙන T4 කියන එක ඒක 23.
ඒක තමයි මෙතනට වෙනකන් අපි කරේ. ඊළඟ කොටස පොඩ්ඩක් බැලුවොත් එහෙම මේ ආකාරයට ලියලා දක්වන්න පුළුවන් කියලා තියෙනවා. ඊළඟ කොටස බැලුවොත් එහෙම ගණිතයේදී බොහෝ විට සිදු කරන ආකාරයෙන් එතකොට ගණිතයේදී බොහෝ විට සිදු කරන ආකාරයෙන් යම් අනුක්‍රමයක එන්වන පදය සැලකීමද මෙහිදී ඉතා වැදගත් වෙනවා. මෙහිදී එන් මගින් දැක්වෙන්නේ ඕනම ධන නිකිලයක් කියලා දක්වලා තියෙනවා. එතකොට මේක ඉතාම වැදගත් වෙනවා. දූල පුතාලට එතකොට ඒ අපිට 100 වෙනි පදය කියලා දැක්වුවොත් ඒක පදයක්. එතකොට අපිට ඒකෙන් ගන්න පුළුවන් 100 වෙනි පදේ විතරයි. නමුත් අපි n වෙනි පදය කියලා කිව්වොත් එතකොට n කියන එක්කෙනා එතකොට එක වෙන්නත් පුළුවන්, දෙක වෙන්නත් පුළුවන්, තුන වෙන්නත් පුළුවන් ඕනම අගයක් එතකොට n කියන වෙනි පදය කියන එක්කෙනා අපි දැක්වුවොත් එහෙම tn කියලා අපිට දක්වන්න පුළුවන්. tn කියලා දක්වන්න පුළුවන් n වෙනි එක්කෙනා. එතකොට n වෙනි එක්කෙනා කියලා කියන්නේ එතකොට අපි ඒක සංකේතකින් දක්වලා විතරයි. nට 1 කියලා කියන්න පුළුවන්. n කියන එක්කෙනා එතකොට 2 කියලා කියන්න පුළුවන්. n කියන එක්කෙනා 100 කියලා කියන්න පුළුවන්. n කියන එක්කෙනා ලක්ෂ කියලා කියන්න පුළුවන්. එතකොට අපිට මේ n වෙනි පදය දන්නවනම් අපිට ඊටාම පහසුවෙන් n කියන එකට ඉලක්කමක් අපි ආදේශ කරාම අපිට අපි එක කියලා කිව්වොත් n කියන එක එතකොට මේකෙදී අපි කලින් කතා කරපු මේ අවස්ථාවටපත් වෙනවා t මේ n වෙනුවට එක ලිව්වහම. එතකොට n කියන එක 2 කියලා ලිව්වොත් එහෙම එතකොට n කියන එක එතකොට t2 වෙනවා. එතකොට මේ අවස්ථාව. n කියන එක 3 කියලා කිව්වොත් එහෙම එතකොට මේ අවස්ථාවටපත් වෙනවා. n කියන එක 4 කිව්වොත් මේ අවස්ථාවටපත් වෙනවා. ඒ ආකාරයට n කියන එකට ඕනම අගයක් ගන්න පුළුවන් මේ ධන නිකිල අගයක්. එතකොට මේකෙදි මේ nට ගන්න පුළුවන් ඒව එතකොට එකේ ඉඳන් එතකොට මේ අනන්තය වෙනකන් තියෙන ඒ සංඛ්‍යා nට ගන්න පුළුවන්. ඒක ධන නිකිල වෙන්න ඕනේ. එතකොට ධන අගයක් එතකොට ඒක මේ එතකොට ධන නිකිලයක් වෙන්න ඕන කියන එක ඉතාම වැදගත් වෙනවා. විභාගයේදී මම හිතන්නේ කවදාකවත් මෙහෙම මේ ටික මේ වගේ දේවල් අහයි කියලා. අපි ගණිතයේදී ගොඩක් වෙලාවට ඒ ගණන් හදලා හුරු වෙන්න ඕන ඇත්තටම. නමුත් ඒවයි තියරි කියන එක මතක තියාගන්න ඕන. සමහර අවස්ථා එනවා ඒවා ඒ දන්නේ නැතුව ගණන් හදන්න බැරි අවස්ථා. ඒක නිසා මේ තියරි ටික අනිවාර්යයෙන්ම හොඳින් තේරුම් ගන්න ඕන. තේරුම් ගන්න නැතුව අපිට ඉස්සරහට ගණන් හදන්න බැරි වෙනවා. එතකොට මේකෙදි මේ n කියන එක ධන නිකිලයක් වෙන්න ඕන. ධන නිකිලය කියලා කිව්වේ 1 වෙන්න පුළුවන්, 2 වෙන්න පුළුවන්, 3 වෙන්න පුළුවන්, 4 වෙන්න පුළුවන්. එහෙම නැත්නම් 100 වෙන්න පුළුවන්, 1000 වෙන්න පුළුවන්, ලක්ෂ වෙන්න පුළුවන්. ඒ අගයක් කියන එක තමයි දක්වලා තියෙන්නේ. මේකට භාගය වෙනි පදය, -4 වෙනි පදය, 3.5 වෙනි පදය ආදියට අර්ථයක් නැහැ කියලා දක්වන තියෙනවා. එතකොට ඒක තමයි මේ ධන නිකිලය කියලා දක්වලා තියෙන්නේ. එතකොට ඒක ධනාගයක්, ඒ වගේම මේක පූර්ණාගයක් ඇත්තටම 1 2 3 ඒ වගේ පූර්ණ සංඛ්‍යාවක් කියන එක තමයි දක්වන්න තියෙන්නේ. එතකොට භාගය කියන එක -4 කියන එක ස්ථානයක් නෑ. -4 වෙනි ස්ථානය කියලා එකක් නෑ. ඇත්තට මේක පළවෙනි ස්ථානේ, දෙවෙනි ස්ථානේ, තුන්වෙනි ස්ථානේ කියන ඒ ස්ථාන විතරයි තියෙන්නේ. එතකොට මේ -4 වෙනි පදය 3.5 වෙනි පදය කියලා ඒවට අර්ථයක් නැහැ කියලා දක්වලා තියෙනවා. මෙසේ n අගයක් සැලකූ විට ඊට අනුරූප වන n වන පදය tn මගින් දක්වනවා කියලා. එතකොට අපි කලින් කතා කරපු කොටස tn කියලා කියනකොට පළවෙනි පදය නම් ඒකට t1 වෙනවා, දෙවෙනි පදය නම් t2 වෙනවා, තුන්වෙනි පදය නම් t3 වෙනවා, හතරවෙනි පදය නම් t4 වෙනවා. එතකොට ඒක n කියලා කියන්නේ යම් කිසි අපි දක්වන ඕනම පදයක් අපි පෙන්වන්නේ n කියන එකෙන්. එතකොට අපිට 1 කියලා කිව්වොත් 1මයි, 2 කියලා කිව්වොත් 2මයි. එතකොට පදය 3 වෙනි පදය කිව්වොත් 3 වෙනි පදයමයි. නමුත් n වෙනි පදය කිව්වොත් n කියන එකට අපිට ඕනම දෙයක් ආදේශ කරන්න පුළුවන්. අපිට n කියන එකට ඕනම දෙයක් ආදේශ කරන්න පුළුවන්. ඒක 1 වෙන්නත් පුළුවන්, 2 වෙන්නත් පුළුවන්, 4 වෙන්නත් පුළුවන්, 100 වෙන්නත් පුළුවන්, 1000 වෙන්නත් පුළුවන්. ඒක නිසා අපිට ඉලක්කමකින් දෙයක් පෙන්වුවොත් ඒ ඉලක්කමේ දේ විතරයි අපිට ලැබෙන්නේ. නමුත් ඒක අපි සංකේතයකින් පෙන්වුවොත් එතකොට ඒ සංකේතයේ තියෙන එතකොට
ඒ සංකේතය කියන ඕනම ඒ සංකේතය වෙනුවට ඕනම දෙයක් අපිට ඕනම ඉලක්කමක් අපිට ආදේශ කරන්න පුළුවන්. ඒක නිසා n කියන එක භාවිතා කරොතින් එතකොට අපිට n කියන එකට 1 ගන්න පුළුවන් 2 ගන්න පුළුවන් 3 ගන්න පුළුවන් ඒ අගයන් ගන්න පුළුවන් කියන එක තමයි දක්වලා තියෙන්නේ. ඒක නිසා අපි මේ සාධාරණ පදය කියන එක එතකොට ඒකට සාධාරණ පදය කියලා මේ tn කියන එකට එතකොට ඊට අනුරූප වන n වන පදය ඒක tn කියලා දක්වනෝ මේකට අපි සාධාරණ පදය එහෙම නැත්නම් පොදු පදය කියලා කියනවා කියලා දක්වලා තියෙනවා. ඒක නිසා සංඛ්‍යා රටාවක කියන්නේ සංඛ්‍යා අනුක්‍රමයක පොදු පදේ එහෙම නැත්නම් සාධාරණ පදේ කියන්නේ මොකක්ද කියන එක හොඳින් මතක තියාගන්න. ඒක අපි tn කියන n වලින් තමයි අපි n වෙනි පදේ කියලා තමයි ඒක දක්වන්නේ. එතකොට tn කියන පදේ කියන්නේ n වෙනි පදේ කියන එක තමයි සංඛ්‍යා tn වලින් දක්වන මේ n වෙනි පදේ තමයි ඒක සාධාරණ පදය කියලා කියන්නේ. එතකොට ඒ සංඛ්‍යා අනුක්‍රමයේ එතකොට n වෙනි පදේ එහෙම නැත්නම් අපි tn වලින් දක්වන කොටස තමයි සාධාරණ පදය එහෙම නැත්නම් පොදු පදය කියලා කියන්නේ. එතකොට මේකෙදි මේ සාධාරණ පදය දීලා තියෙනකොට සංඛ්‍යා අනුක්‍රමය ගොඩනැගීම කියන කොටස බැලුවොත් එහෙම සාධාරණ පදය දීලා තියෙනවා නම් එතකොට සංඛ්‍යා අනුක්‍රමය ගොඩනගන ආකාරය අපි ඉගෙනගෙන අපි අදට පාඩම එතනින් ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට සාධාරණ පදය එතකොට දීලා තියෙනවා නම් එතකොට අපි කොහොමද සංඛ්‍යා අනුක්‍රමය ගොඩනගන්නේ කියන එක තමයි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේක ඉතාම වැදගත් වෙනවා දූල පුතාලට මේ කොටස ඇත්තටම උසස් පෙළ ගණිතයේදීත් ඇත්තටම අපි භාවිතා කරනවා ඇත්තටම මේ කොටස් ඇත්තටම. ඒක නිසා මේකෙදි දූල පුතාලා මේ ඉගෙන ගන්න එක මොකද උසස් පෙළට ගියාම අලුතෙන් උගන්වන්නේ නැහැ ගොඩක් දේවල්. ඒක නිසා මේවා ඉතාම වැදගත් වෙනවා මේ සාධාරණ පදේ කියන එක සංඛ්‍යා අනුක්‍රමය කියන එක ඒවා ඉතාම වැදගත් වෙනවා. ඒක නිසා දූල පුතාලා ගණිතය කරොත් ඇත්තටම ඒ භෞතික විද්‍යාංශයට ගියොත් ඇත්තටම තමයි ඒක උගන්වන්නේ. ඇත්තටම විද්‍යාංශය ජීව විද්‍යාංශයට ඒව උගන්වන්නේ නැහැ ඇත්තටම. ඒක නිසා එහෙම භෞතික විද්‍යාංශයට යන්න බලාපොරොත්තු වෙන කියන්නේ ඉංජිනේරු ඒ ගණිතාංශයට යන්න බලාපොරොත්තු වෙන දූල පුතාලට අනිවාර්යයෙන්ම මේවා උසස් පෙළදී ඒ සංයුක්ත ගණිතයේදී ඉගෙන ගන්න වෙනවා ඇත්තටම. ඒක නිසා මේ කොටස් එහෙම පොඩ්ඩක් දැනගෙන තියෙන එක ඉතාම වැදගත් වෙනවා. එතකොට මේකෙදී මේ සාධාරණ පදය දීලා තියෙනවා නම් කොහොමද සංඛ්‍යා අනුක්‍රමණය ගොඩනගන්නේ කියන එක මෙතනද අපි අන්තිමට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි සංඛ්‍යා අනුක්‍රමයක සාධාරණ පදය සඳහා අංකණයක් උගත්ෙමු කියලා දක්වලා තියෙනවා. එතකොට දැන් සාධාරණ පදය දී ඇති විට එය භාවිතා කර සංඛ්‍යා අනුක්‍රමයේ ගොඩනගන අයුරු හා නම් කරන ලද පදයක් සොයන අයුරු නිදසුන් අසුරින් විමසලා බලමු කියලා දක්වලා තියෙනවා. එතකොට අපි මේ මුල් කොටස විතරක් පොඩ්ඩක් කරලා අදට ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා දූල පුතාලා. මේකේ තව තියෙන කොටස් පුළුවන් ඒවා කරන්න බලාපොරොත්තු බලන්න. සාධාරණ පදය එතකොට මේකේ සාධාරණ පදයම නැත්නම් පොදු පදය එතකොට මේකේ අවස්ථාවේ කලින් දක්වලා තිබුණු මේ පොදු පදය කියන එක එහෙම නැත්නම් සාධාරණ පදය. එතකොට සාධාරණ පදය අපි tn කියන එකෙන් දක්වනවා කියලා කිව්වා. එතකොට n වෙනි පදය කියලා අපි කිව්වා. එතකොට මේකෙදි n වෙනි පදය එතකොට තමයි මේ දක්වලා තියෙන්නේ. එතකොට මේකෙදි සාධාරණ පදය tn කියන පදය එතකොට n වෙනි පදය එතකොට 2n එකතු කිරීම 3 කියලා තමයි දක්වලා තියෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී මුල් පද තුන ලියන්න කියලා දක්වලා තියෙනවා. පළවෙනි අවස්ථාව බැලුවොත් එහෙම මුල් පද තුන ලියන්න. එතකොට මුල් පද තුන ලියන්න අපි මොකද කරන්න ඕන? එතකොට පළවෙනි පදය අපි n සමානයි එක අවස්ථාවේදී පළවෙනි පදය අපිට ලැබෙනවා. එතකොට n එක දැම්මහම එතකොට t1 කියලා එනවා. දෙකට දෙක වැඩි කිරීම 1 එකතු කිරීම 3 දෙක එකෙන් වැඩි කරාම 2යි 3ක් එකතු කරාම එතකොට 5ක් වෙනවා. මේ ආකාරයට සුළු කරන්න එපා. ඒක හොඳ නෑ. අතර මෙහෙම සුළු කරන්න. එතකොට 5 වෙනවා. ඊළඟට අපි ලියනවා n සමානයි 2 විට. එතකොට
t2 කියලා එන්නේ එතකොට t2 සමාන වෙනවා එතකොට 2 වැඩි කිරීම 2 එකතු කිරීම 3 2 වැඩි කිරීම 2 කියලා කියන්නේ 4යි 4යි 3යි එතකොට 7යි ඊළඟ කොටස බැලුවොත් එහෙම n සමානයි 3 විට එතකොට t3 කියන එක සමාන වෙනවා 2 වැඩි කිරීම 3 එකතු කිරීම 3 2 වැඩි කිරීම 3 දෙවරක් 3 6යි 6යි 3යි එතකොට 9යි එතකොට මේ අවස්ථාවේදී මෙතනට වෙනකන් අපි සුළු කරා මේකෙදි දක්වලා තියෙන්නේ මේක විතරක් ලිව්වට මේක උත්තරේ වෙන්නේ මේකේ දක්වලා තියෙන්නේ මුල් පද තුන ලියන්න කියලා. එතකොට අපි ලියන්න ඕන මේ අවස්ථාවේදී 5 7 ඊළඟට 9 මේක තමයි මුල් පද තුන. මේකෙදි මේ තිතත් තියලා තියෙන්නේ මෙතනින් ඉවරයි කියන එකට වෙන්න ඕන. එතකොට මේ තිතත් දක්වලා තියෙන්නේ එතකොට මුල් පද තුන කියලා කිව්වහම 5 7 9 කියන එක විතරයි. එතකොට එන්නේ කියන එක තමයි තියෙන්නේ. ඊළඟට 20 වන පදය සොයන්න කියලා දක්වලා තියෙනවා. එතකොට 20 වෙනි පදය මම මෙතන ලියන්නම්. එතකොට දෙවෙනි කොටස 20 වෙනි පදය එතකොට n සමානයි 20ක් වෙනවා. එතකොට t 20 සමාන වෙනවා 2 වැඩි කිරීම 20 එකතු කිරීම 3. එතකොට 2 වැඩි කිරීම 20 කියලා කියන්නේ 40යි 40 එකතු කිරීම 3 ඒ කියන්නේ 43යි. එතකොට අපි ලියන්න ඕන 20 වෙනි පදය 20 වෙනි පදය සමානයි 43 කියලා ලියන්න ඕන. 20 වෙනි පදය 43 වේ කියලා මේක ලියලා තියෙන්නේ. ඒක ඇත්තටම ඒක දූල පුතාලා මේක පොඩ්ඩක් විසඳලා බලන්න. ඊළඟ කොටස තියෙන්නේ 123 වෙනි පදය 123 වන්නේ කීවෙනි පදයේද කියලා දක්වලා තියෙනවා. එතකොට මේකෙදි 123 වෙන්නේ කීවෙනි පදයේද කියලා දක්වලා තියෙනවා. මම මේක උඩ සුළු කරන්න 3 වෙනි කොටස. එතකොට මේකෙදි tn කියන එක සමානයි 2n එකතු කිරීම 3. ඒක සමාන වෙනවා කීයටද 123ට. මේකෙදි අපි මොකද්ද කරන්නේ මේ 3 කියන එක අනිත් පැත්තට ගෙනියනවා 2n සමාන වෙනවා 123 3. ඒ කියන්නේ මේක සමානයි 120ට. ඒක නිසා n සමාන වෙනවා මේක දෙකෙන් බෙදන්න තියෙන 122 න් බෙදුවාම 60යි. ඒක නිසා මේ අවස්ථාවේදී 123 වෙන්නේ 60 වෙනි පදය. 60 වෙනි පදය තමයි 123 වෙන්නේ. ඊළඟ කොටස බලලා අපි අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා n එකතු කිරීම එක වන පදය n ඇසුරෙන් දක්වන්න කියලා දක්වලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී අපි n වෙනි පදය තමයි අපි ලිව්වේ tn සමානයි 2n එකතු කිරීම 3 කියලා. මේකෙදි අහන්නේ n එකතු කිරීම 1 ඒ කියන්නේ ඊළඟ පදය. එහෙනම් tn එකතු කිරීම 1 කියන පදය තමයි අපි ඊළඟට අහන්නේ. ඒකෙදි මොකද කරන්නේ මේ n වෙනුවට දාන්න ඕන මොකද්ද n එකතු කිරීම 1 කියන එක. ඒ කියන්නේ 2යි n කියන එක වෙනුවට මේ අවස්ථාවේදී n එකතු කිරීම 1 කියන එක තමයි එන්නේ එකතු කිරීම 3. එතකොට මේ අවස්ථාවේදී අපි සුළු කරොත් 2 වැඩි කිරීම n කියන්නේ 2යි n 2 වැඩි කිරීම 1 කියන්නේ 2යි. එතකොට එකතු කිරීම 3යි. ඒ කියන්නේ මේක මම ඉහළට ගෙනින් දක්වන්නම් මෙතන. එතකොට මේකෙදී t n එකතු කිරීම 1 සමාන වෙනවා. එතකොට 2යි n එකතු කිරීම 3යි 2යි 5. එතකොට n +1 වෙන පදය එතකොට 2යි n එකතු කිරීම 5 වෙනවා. එතකොට ඒක ලියන්න ඕනේ මෙහෙම n එකතු කිරීම 1 වෙන පදය 2යි n ධන 5 කියලා අපි ලියන්න ඕන. මේකෙදි මේ දක්වලා තියෙන එක
n එකතු කිරීම n වන n එකතු කිරීම පළවන පදය එතකොට මේක n ඇසුරෙන් කියලා ලියන්න අවශ්‍ය ලිව්වේ නැසක් කමන්න ඇත්තටම එතකොට n එකතු කිරීම n වන පළවෙන පදය එතකොට ඒක 2n ධන 5 වෙනවා මේ අවස්ථාවේදී. දූල පුතාලා මේ දෙවෙනි නිදසුන කියන එක ඒක පොඩ්ඩක් මේක නොබල කරලා බලන්න ඒක දූල පුතාලා මේ පොත නොබල කරලා බලන්න ඊළඟට අභ්‍යාස තියෙනවා මේකේ අභ්‍යාස එක කියන එක අපි හිට කරන්න අපි ඊළඟ දවසේ කරන්න බලාපොරොත්තු වෙනවා මේ අභ්‍යාස ටික කරලා බලන්න එතකොට අපි ඊළඟ දවසේ මේ 8 වෙනි වෙනකන් ඒ උත්තර ටික කතා කරලා ඉතුරු කොටස කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි ඒ ඉතුරු ටික ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේකේ මේ නිදසුන 2 කියන තැන ඉඳන් දූල පුතාලා කරන්න බලන්න. එතකොට අපි තව දවසක් සතියට කරන්න වෙනවා මේ පොත ඉවර කරන්න නම් අනිවාර්යයෙන්ම මේ පොත් දෙකේ පිටු ගොඩක් තියෙනවා ඇත්තටම ඒක නිසා අපි තව දවසක් කරන්න වෙනවා සතියට දූල පුතාලාට කවදද පුළුවන් කියන එක විතරක් අහලා අපි අද පන්තිය ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. බ්‍රහස්පතින්දා සිකුරාදා දූල පුතාලාගේ මේ විද්‍යාව පන්තිය තියෙන හින්දා බ්‍රහස්පතින්දායි අපිට කරන්න වෙන්නේ බ්‍රහස්පතින්දා විතරයි ඇත්තටම ගොඩක් වෙලාවට තියෙන්නේ. කීයටද? බ්‍රහස්පතින්දා අද වෙලාවටම තමයි කරන්න වෙන්නේ. බ්‍රහස්පතින්දා 6 ඉඳන් 6-7 කරන්න පුළුවන්ද? පුළුවන් සර්. අනිත් දූල පුතාලට පුළුවන්ද 6-7 බ්‍රහස්පතින්දා? අනිත් දූල පුතාලත් බ්‍රහස්පතින්දා පුළුවන් නම් අපි හෙට 6-7 කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙම නොත් ඉතුරු